සුමුදෑසනක් අපි මානව දේහ ක්‍රියාවලිය පාඩමේ ශ්වසන ක්‍රියාවලිය ඒ කොටස සාකච්ඡා කරන්නයි ඉතින් සූදානම් වෙන්නේ. මම හිතනවා සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාම ලබාගත්තු ඒ නිබන්ධනයට අදාළව යම් සූදානමක ඇති කියලා. ඉතින් අපි කාලේ ප්‍රයෝජනවත් ලෙස යොදා ගනිමින් මේ ඒකේ කොටස දැන් සාකච්ඡා කරමු. ශ්වසන ක්‍රියාවලිය මම කිව්වා දැන් අපි ඉගෙන ගන්න දෙවෙනි කොටස. ඒ කියන්නේ අපි මුලින් කතා කරේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය. ඊට පස්සේ දෙවෙනි එක ශ්වසන ක්‍රියාවලිය. ලබන සතියේ අපි පන්ති ආරම්භ වෙනකන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බහිස්රාවී ක්‍රියාවලිය. ඊට පස්සේ පන්ති ආරම්භ වුණාට පස්සේ ඉතුරු නිබන්ධන දෙකෙන් ඕගලන්ට අපි සාකච්ඡා කරනවා රුධිර සංසරණ ක්‍රියාවලිය සහ සමායෝජනය හා සමස්ථිතිය කියන ක්‍රියාවලිය. එතකොට ඒකෙන් නිබන්ධන පහකින් ඔයගොල්ලන්ගේ පාඩම සම්බන්ධ කරගන්න පුළුවන්. හරි? දැන් මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය අවස්ථා තුනකින් සිදු වෙනවා කියලා උතන ඔයගොල්ලන්ට මුලින්ම පැහැදිලි කරනවා. ශ්වසන ක්‍රියාවලියේ අවස්ථා තුන තමයි එකක් බාහිර ශ්වසන. බාහිර ශ්වසනය අපි මේ දකින අර කුඩා පන්ති වලදී අපි පාඩම් වලදී ඉගෙන ගත්තු ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය. නැත්නම් ශ්වසන චලන සිදු වෙනවා සත්තුන්ගේ අපි සත්තුන්ගේ දකිනවනේ ශ්වසන චලන. ඒ චලන සහිතව සිදු වෙන ක්‍රියාවලිය අපි ඒකට කියනවා බාහිර ශ්වසනය කියලා. ඊළඟට දෙවෙනි එක ඔයගොල්ලන්ට මෙතන මුද්‍රණය කරලා දීලා තියෙනවා ගර්ථ තුල සිදුවන වායු හුවමාරුව කියලා. ඊළඟට අංක 3 සෛලීය ශ්වසනය එහෙම නැත්නම් අපි ඒකට අභ්‍යන්තර ශ්වසනය කියලා කියනවා. ඒතර ශ්වසනයේ අවස්ථා 3 පැහැදිලි කරගන්න ඕනේ. පළවෙනි එක බාහිර ශ්වසනය. මේ බාහිර ශ්වසනය කියන තැන ඔයගොල්ලන්ට හිස්තැනක් දීලා තියෙනවා. ඒතර මේ හිස්තැන සටහන් වෙලා තියෙන්න ඕනේ. පෙනහැලි හා බාහිර වායුගෝලය අතර. පෙනහැලි හා බාහිර වායුගෝලය අතර. පෙනහැලි හා බාහිර වායුගෝලය අතර වායු හුවමාරුව කියනවා. පෙනහැලි හා බාහිර වායුගෝලය අතර වායු හුවමාරුව කියනවා. right. ඊට පස්සේ අංක 2 තුල ගර්ථ තුල සිදුවෙන වායු හුවමාරුව දැන් මේ ක්‍රියාවලිය අපි විස්තරාත්මකව ඉගෙන ගන්නයි මේ හදන්නේ. ඊළඟට සෛලීය ශ්වසනය නැත්නම් අභ්‍යන්තර ශ්වසනය. එතකොට දැන් අපි බාහිර ශ්වසනය සිදු වෙන්නේ කෙසේද? ගර්ථ තුල වායු හුවමාරුව සිදු වෙන්නේ කෙසේද? සෛලීය ශ්වසනය හෙවත් අභ්‍යන්තර ශ්වසනය රසායනික ප්‍රතික්‍රියාව මේ පාඩමේ ඉදිරියේදී සාකච්ඡා කරන්න නියමිතයි. හරි. දැන් අපි දන්නවා මේ බාහිර ශ්වසනය සහ මේ ශ්වසන ක්‍රියාවලිය සිදු වෙන්න මූලික වශයෙන් අපිට යාන්ත්‍රික නැත්නම් මේ යාන්ත්‍රණය සිදු කරලා දෙන්නේ ශ්වසන පද්ධතිය කියලා. ඒතර ශ්වසන පද්ධතියේ ව්‍යුහය කොහොමද කියලා ඉස්සෙල්ලා මේක සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා මුලින් අපි බලනවා. ඒතර මුලින් ඒක අපි ශ්වසන පද්ධතියේ ක්‍රියාවලිය නැත්නම් ශ්වසන පද්ධතිය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියන එකේ රූප සටහනක් අපට ලැබිලා තියෙනවා. ඉතින් මේ රූප සටහනේ කියන්නේ මුල් පිටපතට වඩා මුද්‍රණයේදී යම් දුර්වලතාවයක් තියෙනවා. ඒ නිසා ඔබට දැන් තිරේ දිස් වේවි. ඒකේ රූප සටහනේ කොටස් ටික අපි නම් කරගෙන ඉමු. ඊට පස්සේ අපිට පුළුවන් ඒක වඩාත් පැහැදිලි කරගන්න. ශ්වසන පද්ධතියේ කොහොමද සකස් වෙලා තියෙන්නේ. දැන් ඔබට තිරේ දිස් වෙනවා ඇති ශ්වසන පද්ධතියේ රූප සටහන. මේ රූප සටහන තමයි ඔබට ඔය කළසුදු වර්ණයෙන් මුද්‍රණය වෙලා තියෙන්නේ. හරි. දැන් ඔබට බලන්න පුළුවන් වම් පැත්තේ ඉහළින්. ඒ කියන්නේ ඔබ ඉදිරියේ සිටින කෙනෙකුගේ නේ අපිට පෙනහල් ශ්වසන පද්ධතිය දැర్శණය වෙන්නේ. ඒතර මේකේ හරි. දැන් ඔබට සමීප රූපයක් ලැබෙනවා ඇති. ඒකේ පළවෙනි අංක 1ට මෙතන තියෙන්නේ මුඛ කුහරය. ඒ කියන්නේ මේ ඔබගේ දකුණු අත පැත්තෙන් ඒ තියෙන්නේ ඕරල් කැවිටි. ඒක ඉංග්‍රීසි නම මේකේ ඔබට දිස්සෙනවා ඇති. එතන ඔබට ඇති හිස්තන එතන ලියා ගන්න ඕනේ මුඛ කුහරය කියලා. මුඛ කුහරය. ඊට පස්සේ අංක 2 මෙතන එතෙන් අපි කියන්නේ ග්‍රසනිකාව කියන. ග්‍රසනිකාව ඔබ ගිය සතියේ ඉගෙන ගත්තා. මොකද ග්‍රසනිකාව මේ ශ්වසන මාර්ගයේ සහ ආහාර ජීර්ණ පද්ධතියේ පොදු කුටීරයනේ. ඒක ග්‍රසනිකාව. ඊළඟට මේ තියෙන්නේ දැන් ග්‍රසනිකාවෙන් පහළට එනකොට ශ්වාසනාලයනේ. එතකොට ශ්වාසනාලයේ දැන් අපි මේ
දකුණු පාසෙන් නම් කරගෙන එන නිසා ඒ පැත්ත බලන්න ඕනේ. මේක වම් ශ්වාස නාලිකාව මේ තියෙන්නේ. left main branches කියන තියෙන්නේ. ඒක වම් ශ්වාස නාලිකාව. ඊට පස්සේ පෙනහළු ඇතුළට ගියාම මේවා නැවත ශාඛාවලට බෙදෙනවානේ. ඒවට අපි කියන්නේ අනුශ්වාස නාලිකා. අනුශ්වාස නාලිකා. right? අනුශ්වාස නාලිකා. ඊට පස්සේ අනුශ්වාස නාලිකාව වලින් පස්සේ තියෙනවා වම් පෙනහැල්ලට ඊතලයක් දාලා වම් පෙනහැල්ල ඊට පස්සේ මේ තියෙන්නේ ඩයෆ්‍රම්. ඒ ඩයෆ්‍රම් කියලා කියන්නේ අපි දන්නවා මේක අපි හොඳටම දන්නවා පහළ පන්ති වලදී ඔබ අර හතේ පන්තියේදී විශේෂයෙන් ප්ලාස්ටික් බෝතලයක් අරගෙන මේකේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරනකොට මෙතෙන්ට රබර් බැලුන් පටලයක් දාලා හදලා මේක ඉහළ පහළ යද්දාම ඇතුළට වාතය පිරුණා බැලුන් දෙක. ඒ පොඩි පන්ති වලදී මේකේ යාන්ත්‍රණය අධ්‍යයනය කරනවා. ඉතින් මේ බැලුන් පටලේ වෙලාවේ මොකද්ද කියලාත් අපෙන් අහනවා. මේක අපේ උරස් කුහරයේ උදර කුහරයේ වෙන් කරන පේශීමය බිත්තිය. මේකට අපි කියන්නේ මහා ප්‍රාචීරය කියලා. ඒතර මහා ප්‍රාචීරය හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ තියෙන්නේ මහා ප්‍රාචීරයේ පේශී ගොනුව. right? ඒකෙන් තමයි ඒකේ ඉහළට වක්‍ර වෙලා තියෙන්නේ සාමාන්‍ය පීඩීව. ඒකේ වක්‍රතාවය අඩු වැඩි වීමෙන් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට අවශ්‍ය යාන්ත්‍රණය හදලා දෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට ගිහපුවාම මේ පැත්තේ පහළින්ම right lung ඒ කියන්නේ දකුණු පෙනහැල්ල තියෙනවා. ඊට පස්සේ දකුණු පෙනහැල්ල බලන්න ඔබ නම් කරපේ හරිද කියලා නැත්නම් ඒක සකස් කරගන්න. ඊට පස්සේ මේකේ තියෙනවා මේ දකුණු ශ්වාස නාලිකාව. දකුණු ශ්වාස නාලිකාව. දකුණු ශ්වාස නාලිකාව. දකුණු ශ්වාස නාලිකාව. ඊට පස්සේ මෙතන තව ඊතලයක් යොදලා ඇති දකුණු ශ්වාස නාලිකාවට ඉහළින් එතන ඒකේ තියෙන්නේ මේකේ අර කාටිලේජ් C හැඩදී C ආකාරයේ කාටිලේජ් සමූහයක් තියෙනවා. ඒකෙන් තමයි ශ්වාසනාලය ඉහිල් කරලා තියෙන්නේ. දැන් අපි අන්න ස්රෝතය ගත්තොත් එහෙම මේකට හේතු වෙලා දෙනවා. ඒ හැකිලුණු එකක් නේ. නමුත් ශ්වාසනාලය අකණ්ඩවම ඉහිල් වෙලා තියෙන්න ඕන. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය හැමතිස්සෙම සිදු වෙන්න ඕන. වාතය දෙපසට ගමන් කරන්න ඕන. ඉතින් ඒක කාටිලේජ් සමූහයකින් සමන්විතයි. ඊට පස්සේ මේ තියෙන්නේ ශ්වාසනාලය. ශ්වාසනාලය. ඊට පස්සේ ශ්වාසනාලයේ ඉහළ කොටස දැන් මේ කොටසේ කාටිලේජ් ආවරණය ඉවත් කරලා අපිට රූපසරහණිය පෙන්නනවානේ. එතකොට එතන මෙන්න මෙතනට කියනවා අපි ස්වරාලය කියන. ස්වරාලය. ස්වර තන්ත්‍ර පිළිහිටලා තියෙන අපි මේ හඬ නිකුත් කරන්න උපයෝගී කරගන්න රසනිකාවට පහලින් එතන ශ්වාසනාලය ආරම්භයේදී තියෙනවා ස්වරාලය. එතන තමයි ස්වර තන්ත්‍ර තියෙන්නේ. ඊට පස්සේ නාස් සිදුරු නැත්නම් නාස් විවර එතන තියෙනවා. නාස් විවර දෙකක් තියෙනවානේ. ඊට පස්සේ ඒ තියෙන්නේ නාස් කුහරය. එතකොට දැන් ශ්වසන පද්ධතියේ කොටස් ටික අපි නම් කරගෙන ගියපු කොටස් ටික. එතකොට මේකේ මෙන්න මේ කාරණාව හොඳටම පැහැදිලි කරගන්න ඕනේ අපි. ඒ තමයි ශ්වසන පද්ධතිය එක්පසකින් පමණක් විවෘත පද්ධතිය. දැන් ගිය සතියේ අපි ආහාර ජීර්ණ පද්ධතිය සාකච්ඡා කරනකොට ඒක දෙපසින් විවෘත පද්ධතියක් විදිහට සාකච්ඡා කරා නාලාකාරයි කියලා. නමුත් මේක මේ මොනවාද නාස් විවර වලින් මුඛයෙන් ඇවිල්ලා ග්‍රසනිකාවට සම්බන්ධ වෙලා ඒ විදිහට තමයි මේකේ සම්බන්ධතාවය තියෙන්නේ. දැන් එතකොට ඔය වර්තමාන අර්බුදය දැන් අපි මේ විදිහට ඔන්ලයින් මාර්ගයෙන් මේ පාඩම් සාකච්ඡා කරන්න තරම් මේ ඇති කරපු අර්බුදය ඒ කොරෝනා වසංගතයේ වෛරසයේ ඇතුළු වීමේ ශ්වසන පද්ධතියට ඇතුළු වෙන ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් මේක සාකච්ඡා කිරීමේදී ලැබෙන්න ඕන. ඒ නිසා තමයි මුවාවරණ පැලදීම කියන එක මේකට නිර්දේශ වෙච්ච එක ක්‍රමයක් උනේ. ඒ මුවාවරණ පැලදීමේදී දැන් මාර්ගයේ විසුනා අපිට පේනවා නාසයේ විවුර්තව කට මුඛය විතරක් වහගෙන යනවා. එතකොට ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද ශ්වාසනාලයට මේ පොදු මාර්ගයකින් මේක විවෘත වෙන නිසා. එතකොට වෛරසය ශරීරගත වීමේ හැකියාව හොඳින්ම තියෙනවා. ඒක ආවරණ පළදිනවා නම් ඒක නාසය සහ මුඛය හොඳින් වැසෙනසේ
ආවරණ පැලදිය යුතුයි කියන එක ඔබට තහවුරු වෙනවා. හරි. එතකොට ශ්වසන පද්ධතියේ ආශ්වාස වාතය එන්නත අපි අතුළු කරගන්නා වාතය ගමන් ගන්නා මාර්ගය දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ. ඒ තමයි ඊළඟට ගැලීම් සටහනකින් තියෙනවා නාස් විවරයෙන් ආරම්භ වන ශ්වසන පද්ධතියේ ගර්භ දක්වා වාතය ගමන් කරන මාර්ගය පහත පරිදි වේ. මාර්ගය පහත පරිදි වේ. මෙන්න මේ කියන ගැලීම් සටහන ඔබේ නිබන්ධනය තුල තියෙනවා. එතකොට අර නාස් විවරයෙන් පටන් ගත්තාම ඊළඟට මේ වාතය ඇතුළු වෙන්නේ. ඒ කියන්නේ ඔබ මේ දෙවනි කොටුව තුල තියෙන්න ඕනේ නාස් කුහරය. නාස් කුහරය. නාස් කුහරය. බලන්න ඒක නාස් කුහරය කියන එක ලියාගත්තද කියලා. ඊට පස්සේ ග්‍රසනිකාව. ග්‍රසනිකාව නාස් කුහරය ග්‍රසනිකාව ස්වරාලය. ස්වරාලය. නාස් විවරය නාස් කුහරය ග්‍රසනිකාවට අහම පොදු කුටීරයට එනවනේ ආහාර ජීවන පද්ධතිය සහ ශ්වසන පද්ධතිය. එතනින් පස්සේ මුල්ම කොටස ශ්වසන පද්ධතියට ආවෙනික කොටස එතන තමයි ස්වරාලය. ස්වරාලයට ආවා. ඊට පස්සේ ශ්වාසනාලයට යනවා. ශ්වාසනාලය. ශ්වාසනාලයෙන් තනි මාර්ගයක ගිහිලා දෙකට බෙදෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ වම් දකුණු ශ්වාසනාලිකා. වම් දකුණු ශ්වාසනාලිකා. ශ්වාසනාලිකා දෙක පෙනහළු වලටනේ ඇතුළු වෙන්නේ. එහෙනම් පෙනහළු. පෙනහළු තුලින් අභ්‍යන්තරයට ගියාම නැවත අනුශාසනාලිකා තිබුණා. ඊව හරහා ගිහිල්ලා ඒ දීර්ඝ මාර්ගය මෙතන සටහන් කරලා නැහැ. අවසාන අන්තය මම මෙතන සටහන් කරනවා. ඒ තමයි ගර්ත. ගර්ත කුටීර මේ මිලියන ගාණක් තියෙන ගර්ත කුටීර තුලට තමයි මේක ඇතුල් වෙන්නේ. එතකොට ඔබට මේක සටහන් කර ගැනීම බැරි වුණා නම් ඔබට පුළුවන් ඒක මෙන්න මේ තුලින් බලාගෙන ඒ සම්පූර්ණ කරගන්න. හරි. ඊළඟට නාස් විවරයෙන් ඇතුළු වන වාතය නාස් කුහරය ග්‍රසනිකාව ස්වරාලය ශ්වාසනාලය වම් දකුණු ශ්වාසනාලිකා පෙනහළු තුලින් ගර්ත දක්වා ගමන් කරනවා. ඊට පස්සේ ඔය ආශ්වාසයේදීනේ උකට අපි කියන්නේ ආශ්වාසයෙන් වාතය අතුරු කර ගැනීම. ප්‍රාශ්වාසයේදී ඔය ගැලීම් සටහන ආපස්සට. කියන්නේ ගර්ත තුල වාතය පෙනහළු වලට එනවා. පෙනහළු තුලින් වම් දකුණු ශ්වාසනාලිකාවට ඇතුළු වෙනවා. ශ්වාසනාලයට ඇතුළු වෙනවා. ඊට පස්සේ ස්වරාලය දක්වා එනවා. ස්වරාලය දක්වා ග්‍රසනිකාවෙන් නාස් විවරයෙන් නාස් කුහරය තුලට ඇවිල්ලා නාස් විවරයෙන් එළියට යනවා. එතකොට උතනදී සුවිශේෂී තත්ත්වයක් තියෙන්නේ මෙන්න මේ ස්වරාලයේ. ස්වරාලයේ තියෙන විශේෂත්වය තමයි මෙතෙන්ට දැන් ආශ්වාස වාතය එනකොට නෙමෙයි ප්‍රශ්වාස වාතය එනකොට අපිට අවශ්‍ය නම් හිතලා ස්වර තන්ත්‍ර කම්පණය කරන්න පුළුවන්. ඒ ස්වර තන්ත්‍ර කම්පණය කරනකොට හඬ නිකුත් වෙනවා. ඒ කියන්නේ අපි කතා කරන්නේ හිතලානේ. එහෙම නැති වෙලාවට ශබ්ද පිට වෙන්නේ නැහැ. එතකොට අපි ප්‍රශ්වාස වාතයෙන් තමයි ස්වර තන්ත්‍ර කම්පණය කරන්නේ. මේ ප්‍රශ්වාස වාතයෙන් ස්වර තන්ත්‍ර කම්පණය කරනකොට ඇති වෙන හඬ අපිට පුළුවන් වචන බවට පරිවර්තනය කරන්න. එතකොට වචන බවට පරිවර්තනය කරන්න අපි දිව සහ තව තියෙන්න ඕන. මේ දෙක උපකාරී කරගෙන වචන බවට පරිවර්තනය කරන්න පුළුවන්. එතකොට මොකද මතක තියාගන්න ඕනේ මේකෙදි ප්‍රශ්වාස වාතයෙන් තමයි ස්වරාලය තුළ තියෙන ස්වර තන්ත්‍ර අපි කම්පණය කරන්නේ කියන්නේ. හරි. එතන මේ ප්‍රශ්වාස ක්‍රියාවලියේදී ඒක සිදු වෙනවා. ඊළඟට එතකොට අපි පළවෙනි පිටුවේ ආශ්වාස වාතයේ නාසිකයෙන් ඇතුළු වන වාතය නාස් කුහරය තුලදී පහත් සඳහන් වෙනස්කම් වලට ලක් වේ කියලා ඔබට දීලා තියෙනවනේ හිස්තන. එතකොට මේ වෙනස්කම් තුන මොනවද? මේ වෙනස්කම් තුන තමයි නැවතත් ඔබේ නිබන්ධනයේ දෙසට ගියොත් නාස් විවරයෙන් ඇතුළු වන වාතයේ නාස් කුහරය තුලදී පහත් සඳහන් වෙනස්කම් වලට ලක් වේ. ඒ තමයි ආශ්වාස වාතයේ තෙතමනය වැඩි වෙනවා. ආශ්වාස වාතයේ තෙතමනය වැඩි වෙනවා. මොකද නාස් විවරය ඇතුළේදී ජල වාෂ්ප අර අභ්‍යන්තර ආස්තරණේ ජල වාෂ්ප මේකට එකතු වෙලා තෙතමනය වැඩි වෙනවා. ඊළඟට එතකොට ඔබ සටහන් කරගත යුතු ආශ්වාස වාතයේ තෙතමනය වැඩි වීම. එතන තෙතමනය වැඩි වීම කියලවත් ඇති වෙනවා. ඊළඟට දෙවෙනි එක දැන් පරිසර උෂ්ණත්වය දැන් මේ උදෑසන අපි මේ පාඩම ආරම්භ කරන වෙලාවේ උෂ්ණත්වය සාමාන්‍ය වශයෙන් ගත්තොත් සෙල්සියස් 25ක විතරනේ. රාත්‍රී කාලයේ ක්‍රමයෙන් උෂ්ණත්වය අඩු වෙලා ආවිල්ලා දැන් ක්‍රමයෙන් වැඩි වෙන්න ආරම්භ වෙන වෙලාවනේ. එතකොට මේ උෂ්ණත්වය තිබුණාට අපේ දේහ උෂ්ණත්වය සෙල්සියස් 37න් අඩු වෙන්නේ නැහැ. 36.9 හෙවත් 37න් අඩු වෙන්නේ නැහැ.
එතකොට මේ ඇතුළු කරගන්නා වාතය උණුසුම් කරලා තමයි පෙනහළු දක්වා ගෙනියන්නේ. එතකොට මේ උණුසුම් කිරීම සිදු වෙන්නේ නාස් කුහරය තුල. ඒ නිසා අංක 2ට ඔබට සටහන් කරගන්න පුළුවන් වාතය දේහ උෂ්ණත්වයටපත් වීම. වාතය දේහ උෂ්ණත්වයටපත් වීම. දේහ උෂ්ණත්වයටපත් වීම. ඊළඟට නාස් මාර්ගය නැත්නම් නාස් කුහරය ඇතුලේ තියෙනවනේ පක්ෂමද අපිච්ඡදේ. අපි අපිච්ඡදය කියන පාඩම ඉගෙන ගන්න අපිච්ඡද පාඩකේ ගැන ඉගෙන ගන්නකොට පක්ෂමද අපිච්ඡදේ මේක තුල තියෙනවා කියලා අභ්‍යන්තර ආස්වාදේ. ඒතර මේ පක්ෂමද අපිච්ඡදේ තියෙන පක්ෂම මගින් අර ආශ්වාස වාතයේ තියෙන අංශුමය අපද්‍රව්‍ය අයින් කරනවා. ඒතර ඒක පිරිසිදු කළා තමයි පෙනහළ දක්වා යවන්නේ. ඒතකොට එයාට නවත්තන්න පුළුවන් අංශුමය අපද්‍රව්‍ය මේකෙන් නතර කරනවා. එතකොට අංක 3ට ලියන්න පුළුවන් ආශ්වාස වාතයේ අඩංගු අංශුමය අපද්‍රව්‍ය ඉවත් කිරීම. අංශුමය අපද්‍රව්‍ය ඉවත් කිරීම. අංශුමය අපද්‍රව්‍ය ඉවත් කිරීම. හරි. ඊළඟට දැන් මොකද්ද ආශ්වාසය කියන්නේ? මොකද්ද ආශ්වාසය කියන්නේ? මොකද්ද ප්‍රශ්වාසය කියන්නේ? ඔය දෙක ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. එතකොට ආශ්වාසය ලෙස හඳුන්වන්නේ මොකක්ද? ඒක සරලව කිව්වහම ආශ්වාසය කියලා කියන්නේ බාහිර වායුගෝලීය වාතය පෙනහළු දක්වා ඇතුළු කර ගැනීම. ප්‍රශ්වාසය කියන්නේ පෙනහළු තුල වාතය බාහිර වායු වලට පිට කිරීම. ඉතින් හරිම සරලයි. ආශ්වාසය බාහිර වායුගෝලීය වාතය පෙනහළු දක්වා ඇතුළු කර ගැනීම. අභ්‍යන්තර පෙනහළු තුල තියෙන වාතය බාහිර පිට කිරීම ප්‍රශ්වාසය. දැන් අපි ඔබ තුල මේ ආශ්වාස ප්‍රශ්වාස යාන්ත්‍රණය පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඒකට හේතුව මේකේ යාන්ත්‍රණය පැහැදිලි කරන්න අවස්ථා කිහිපයකදී ලැබෙනවා. ඉතින් ළමයි එක නිවැරදිව අවබෝධ කරගන්න නැතුව පැහැදිලි කරපුවම වරදිනවා. ඒ නිසා ඔබ මේක ඉතා හොඳින් අවබෝධ කරගන්න මේ අවස්ථාවේ පැහැදිලි කරනකොට ආශ්වාසය යාන්ත්‍රණය දැන් වාතය ගමන් කිරීම දැන් වාතය එක් තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන්න පැවතිය යුතු මූලික අවශ්‍යතාවය කුමක්ද? ඔක තේරුම් ගත්තහම මේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න පුළුවන්. දැන් ජලය එක් තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන්නේ ඉහළ සිට පහළටනේ. ඒ කියන්නේ යා එක්ක පීඩන වෙනසක් දෙන්න ඕන. අපි බලය සපයලා ඉහළට තල්ලු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වභාවිකව නම් ජලය ගමන් කරන්නේ ගුරුත්වාකර්ෂණ බලය ඔස්සේ ඉහළ තිබුණාම පහළට ගලාගෙන එනවා. හරියට අර කඳුකර ප්‍රදේශවල තියෙන ගංගාව මුහුද දිසට ගලාගෙන එනවා ගුරුත්වාකර්ෂණ බලය ඔස්සේ. පහළ තැන හොයාගෙන ගලනවා. ඒ වගේ දැන් වාතය ගලන්න නම් අනිවාර්යයෙන්ම පීඩන වෙනසක් තියෙනවා. ඒක තමයි පැහැදිලි වෙන්න ඕනේ. වාතය ගලාගෙන යන්න නම් පීඩන වෙනසක් තියෙනවා. එහෙනම් මේ ආශ්වාස ප්‍රශ්වාස යාන්ත්‍රණයේදී පීඩන වෙනස තමයි ඇති කරගන්නේ. පෙනහළු තුලට වාතය ඇතුළු කරගන්න ඕන නම් පෙනහළු ඇතුලේ පීඩනය අඩු කරලා ඒ කියන්නේ වායුගෝලීය පීඩන වායුගෝලයේ පවතින පීඩනයට වඩා පෙනහළු තුල පීඩනය අඩු කරගන්න ඕන. එතකොට පහසුවෙන් වාතය ඇතුළු වෙනවා. ඒ වගේම ආපස්සට වාතය පිට කරන්න නම් පෙනහළු තුල පීඩනය වැඩි කරන්න ඕන වායුගෝලයේ පීඩනයට වඩා. ඒකට ඔන්න ඔය தත්ත්වය ඇති කරගන්නේ කොහොමද? බලයක් ඉඳලා මේක පිට කරන්නේ කොහොමද? ඉතින් අපිට ඒක ඉබේ සිදු වුණාට මේ ක්‍රියා යාන්ත්‍රණය තමයි මෙතන වැදගත් වෙන්නේ. ඒකට ආශ්වාස යාන්ත්‍රණයේදී සිදුවෙන දේ හොඳට අහගන්න ඕන. ආශ්වාස යාන්ත්‍රණයේදී මුලින්ම මේක සඳහා උදව් වෙන්නේ පේශී. කොහේ තියෙන පේශීද? අපේ උරස් කුහරයේ තියෙන සුවිශේෂී පේශී කීපයක්. ඒ පේශී වලින් පළවෙනි එක තමයි අර අන්තර්පාර්ශ්වික පේශී. අන්තර්පාර්ශ්වික පේශී කියලා කියන්නේ අපේ උරස් කුහරයේ අර උරස් සැකිල්ල නැත්නම් අස්සි සැකිල්ල සකස් වෙනකොට පොළු යට පෙළේ ඉඳලා ඉදිරියට අපි සාමාන්‍ය භාවිතයේදී කියන්නේ ඉල යට කියලා. ඒවට අපි කියනවා පාර්ශ්ව කියලා. මේ පාර්ශ්ව අතර තියෙනවා පේශී. මේ පාර්ශ්ව අතර තියෙන පේශී වලට අන්තර්පාර්ශ්වික පේශී කියලා කියනවා. ඊට අමතරව මේකට උදව් වෙන්නේ උරස් කුහරයේ පහළින් අපි අර කලින් උපසරහනේ නම් කරගත්තු මහා ප්‍රාචීරය. එතකොට දැන් ආශ්වාස යාන්ත්‍රණයේදී මේ පේශී දෙවර්ගයේම හැකිලෙනවා. හැකිලෙනවට අපි කියනවා සංකෝචනය වෙනවා කියලා. ඒතර සංකෝචනය වෙලා ඒ පේශී සංකෝචනය වෙනකොට උරස් කුහරයේ පරිමාව මහා ප්‍රාචීර පේශී සංකෝචනය වෙලා යා අර වක්‍ර වෙලා තිබුණ එක අඩු කරගන්න. ඒ කියන්නේ පහළට යනවා. යා ඉහළට වක්‍ර වෙලා තිබුණා ඔබ දැක්කම උපසරහනේ ඒක පහළට යනවා. පහළට යනකොට මේකේ පරිමාව වැඩි වෙනවා අභ්‍යන්තර උරස් කුහර පරිමාව. ඒ වගේම අන්තර්පාර්ශ්වික පේශී ඇකිලිලා මේ අපේ උරස් කූඩුව ඉස්සරහට එනවා. සසන චලන ලෙස අපි දකින්නේ ඒක. ඒ ඉස්සරහට එනකොට මේක ඇතුලේ පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වුණොත් කිසියම් අවකාශයක පීඩනය අඩු වෙනවා.
ඒ පීඩනය වායු පීඩනය අඩු වෙන නිසා වාතය පෙනහළු දක්වා ඇතුළු වෙනවා. ඒකට අපි කියනවා ආශ්වාසය. ඉතින් ළමයි අපි විදුර පරීක්ෂා කරනකොට දැක්ක දේ තමයි ළමයි මේ පේශි සංකෝචනය කියන එක මේකෙදි වැරදියට ලියනවා. ඒ නිසා විදුර වරදිනවා. එතකොට ඔගේ අනිත් පැත්ත තමයි ඊළඟට සිද්ධ වෙන්නේ. ඒ මොකද්ද? ප්‍රශ්වාස ක්‍රියාවලියේදී දැන් පීඩනය වැඩි කරන්න බෑ. ඒ වෙලාවේ මොකද වෙන්නේ? අන්තර්පාර්ශ්වික පේශි ඉහිල් වෙනවා. ඉහිල් වෙලා අර උරතලයේ තිබ්බ තැනට ආපහු නැත්නම් උරස් කුඩු තිබ්බ තැනට පසුපස යනවා. ඒ කියන්නේ උරස් කුඩු කුඩා වෙනවා. ඊළඟට අන්තර්පාර්ශ්වික මේ මහා ප්‍රාචීර පේශි ඉහිල් වෙනවා. තිබ්බ විදිහට වක්ක වෙනවා. එතකොට උරස් කුහර පරිමාව අඩු වෙනවා. පීඩනය වැඩි වෙනවා. වාතය පහසුවෙන් එළියට ගලාගෙන යනවා. උකට අපි කියනවා ප්‍රාශ්වාසය කියලා. එතකොට අපි මේ ක්‍රියාවලිය බලලා ඉන්නවා. මේ ක්‍රියාවලිය දැන් උකට කොහොමද මේ යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ කියලා ඔබේ තිරේ දිස්වේවි දැන් ඒ වීඩියෝ ඒක තුලින් අපි ඒක පැහැදිලි කරගමු. කොහොමද වෙනහළු පිළිටන්නේ සහ ඒකේ ක්‍රියාවලිය දැන් ඔයාලට පේනවා. මේ තමයි පෙනහළු අපේ දේහයේ උරස් කුහරය තුල පිහිටලා තියෙන හැටි. ඔබට පේනවා ඇති මේ කලින් නම් කරගත්තු මේ ශ්වාසනාලයේ තියෙන කාටිලේජ් ආවරණ සහිතව මේ තියෙන ශ්වාසනාලය මේ තියෙන්නේ දකුණු පෙනහැල්ලේ ශ්වාසනාලිකාව මේ තියෙන්නේ වම් පෙනහැල්ලේ ශ්වාසනාලිකාව මේ වම් පෙනහැල්ල මේ දකුණු පෙනහැල්ල. හරි. දැන් බලන්න. දැන් ඒකේ පෙනහළු දෙක. මේ පෙනහළු වල විශේෂත්වයක් තියෙනවා මේ කණ්ඩිකා වලටත් මේක බෙදලා තියෙනවා. ඉහළ උසස් පෙළ විෂය හදාරනකොට මේ කණ්ඩිකා දෙකකට වම් පෙනහැල්ලත් කණ්ඩිකා තුනකට දකුණු පෙනහැල්ලත් බෙදලා තියෙන ආකාරයෙන් පිළිබඳ දීර්ඝ ඔය ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ තියෙන කණ්ඩිකා තුන ඒක තියෙනවා කණ්ඩිකා තුන. right. දැන් පිහිටා ඇති ආකාරය මේ තියෙන්නේ අභ්‍යන්තරය. දැන් ඔබට පේනවා අර අපි නම් කරපු මේ කාට්ලේජ් ඒ සියල්ල ඊට පස්සේ ශ්වාසන නාලිකා අනුශ්වාස නාලිකා ඒවා තවදුරටත් බෙදලා තියෙන ආකාරය. මේ අග්‍රස්ථ අනුශ්වාස නාලිකා දක්වා මේක බෙදෙනවා. ඒක තවදුරටත් ගියාම ගර්ථ කුටීර දක්වා බෙදලා තියෙන ආකාරය. අග්‍රස්ථ අනුශ්වාස නාලිකා ඒවා ගිහිල්ලා ගර්ථ කුටීර බවට පත් වෙලා තියෙන හැටි. ඊට පස්සේ ආශ්වාස ක්‍රියාවලියේදී මේවා ඉහිල් වෙන ආකාරයත් ප්‍රාශ්වාස ක්‍රියාවලියේදී මේවා හැකිලෙන ආකාරයත් දැන් ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ දැන් ඔය තිබුණේ බාහිර ශ්වසනයනේ. බාහිර ශ්වසනයෙන් පස්සේ මේ තියෙන්නේ අභ්‍යන්තර ශ්වසනය. අභ්‍යන්තර ශ්වසනයේවත් ගර්ථ කුටීරයක් ඇතුළේදී ඔබට මේ පෙන්නන්නේ ගමන් කරන රතු රුධිරාණු. අන්න එතනදී ඔයාලට දැන් පේනවා ආශ්වාස වාතයෙන් එන මේ ගර්ථ කුටීරයනේ. ගර්ථ කුටීරය ඇතුලේ තියෙන ඔක්සිජන්. ගර්ථ කුටීරය ඇතුළට අපි ආශ්වාස වාතයෙන් ගත්ත ඔක්සිජන් රුධිර කේශනාලිකා තුලට යන ඊතලය තමයි මේ පෙන්නන්නේ. ඒ වගේම දේහ සෛල තුලදී අර සෛලීය ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් හැදෙනවනේ ශ්වසන ප්‍රතික්‍රියාව ගැන අවබෝධයක් තියෙනවා. ඒ සෛලීය ශ්වසනයේදී හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් ගර්ථ කුටීරය තුලට පැමිණීම තමයි මේ පෙන්නන්නේ. ගර්ථ කුටීරය තුලට මේ විදිහට පැමිණෙනවා. ඉතින් මේකට කියනවා වායු හුවමාරුව. ගර්ථ තුල වායු හුවමාරුව. ඔබට අංක 2ට දුන්නේ ඒක. මේක සිදුවෙන ක්‍රියාවලියට අපි කියන්නේ විසරණය කියලා. ඒ කියන්නේ විසරණය කියන එකේ අදහස මෙතන ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි ගර්ථ කුටීරයේ. මෙතන ඔක්සිජන් සාන්ද්‍රණය අඩුයි. ඒතර වැඩි තැන ඉඳලා අඩු තැනට අංශු ගමන් කරනවා. ඒකට කියනවා විසරණ. මෙතන කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි. මෙතන කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වදන්නවනේ 0.03යි කියලා වායුගෝලයේ. එතකොට මෙතන ඊට වඩා වැඩි නිසා මෙතනින් කාබන් ඩයොක්සයිඩ් ගර්ථ කුටීරේ. මෙතන ඔක්සිජන් 121ක් තියෙනවා. ඊට වඩා ඔක්සිජන් මේකේ අඩුයි. ඒ නිසා මේ ඔක්සිජන් මේකට යනවා. ඔන්න අභ්‍යන්තර ශ්වසනයේවත් ගර්ථ කුටීර තුල සිදුවන වායු හුවමාරුව. දැන් ඉතින් ඒක අඛණ්ඩව සිද්ධ වෙනවා. මේ විදිහට ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් හුවමාරුව සිද්ධ වෙනවා. ඒ සඳහා දැන් කොහොමද පෙනහළු නැත්නම් මේකේ ආශ්වාස ප්‍රශ්වාස යාන්ත්‍රණයේදී පේශී චලන දැන් පෙනහළු මේ විදිහට තියෙනකොට අපේ
මහා ප්‍රාචීර පේශීය චලනය වෙන්නේ කෙසේද? දැන් ඔන්න මහා ප්‍රාචීර පේශීය සහිතව ඔයාලට මේක නිරීක්ෂණය වෙනවා. මේකේ ආශ්වාසයේදී ඔන්න ප්‍රාශ්වාසයේදී ඔන්න ආශ්වාසයේදී ඔන්න බලන්න. ඔන්න ප්‍රාශ්වාසයේදී මෙන්න ආශ්වාසයේදී. ඔන්න ප්‍රාශ්වාසයේදී ආශ්වාසයේදී. ඒ කියන්නේ ඒක පහළට ගමන් කරන්නේ ආශ්වාසයේදී. ඉහළට ඇවිල්ලා වක්‍රතාවය අඩු වර්ගමුළු පිහිටීමට එන්නේ ප්‍රාශ්වාසයේ. මේ තියෙන පෙනහළු වල ස්නායු සැපෙවීම ඒ ක්‍රියාවලිය මොළය හා සම්බන්ධව මේක ක්‍රියාත්මක වෙනවා. මොළයේ ශ්වසන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සුෂුම්නා ශීර්ෂකයේ මගින් පාලනය වෙනවා. මොළයේ කොටසක් වන. දැන් ඊට පස්සේ ඒකේ පණිවිඩ ගමන් කරන ආකාරය ඉතුරු කොටස් ටික. එතකොට ඔබට දැන් මම හිතනවා ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය සහ කියන පළවෙනි අවස්ථා දෙක පැහැදිලි කියලා. බාහිර ශ්වසනය සහ ගර්භ තුල වායු හුවමාරු. අපි දැන් බලමු ආශ්වාසය ක්‍රියාවලිය උතනින් සටහන් කරගන්න ඉක්මනට. ආශ්වාසය කියන තැනින් එතනින් ලියන්න මෙහෙම. ආශ්වාසය බාහිර වායුගෝලීය වාතය. බාහිර වායුගෝලීය වාතය. බාහිර වායුගෝලීය වාතය. බාහිර වායුගෝලීය වාතය පෙනහළු තුලට ඇතුළු වීමයි. බාහිර වායුගෝලීය වාතය පෙනහළු තුලට ඇතුළු වීමයි. ඊළඟ රූපේ නැත්නම් ඒ ස්ථානයේ ලියන්න ආශ්වාසයේ සිදුවීමට ප්‍රධානම අවශ්‍යතාවය වන්නේ උරස් කුහරයේ පරිමාව වැඩි වී පෙනහළු තුල පීඩනය අඩු වීමයි. රස්කුහරයේ පරිමාව වැඩි වී පෙනහළු තුල පීඩනය අඩු වීමයි. මේ සඳහා පහත යාන්ත්‍රණ ක්‍රියාත්මක වේ. හරි. එක මහා ප්‍රාචීරයේ පේශී සංකෝචනය වී එහි වක්‍රතාවය අඩු වීම. අංක 2 अंतर्पार्श्विक पेशी संकोचनीय भी अंतर्पार्श्विक पेशी संकोचनीय भी पार्श्व इहलट इसवी උරතලය ඉදිරියට ගමන් කිරීම. ඊළඟ නැත්නම් ඉහත ක්‍රියාවලිය සිදුවන විට පෙනහළු තුල පීඩනය අඩු වී
ආශ්වාසය සිදුවේ. ආශ්වාසය සිදුවේ. අපි ඒත් එක්කම ප්‍රශ්වාස ක්‍රියාවලියත් සටහන් කරගෙන ඉන්නවා. ප්‍රශ්වාස ක්‍රියාවලියත් ඔබ දැන් ඔබට පැහැදිලි කරමු ප්‍රශ්වාස ක්‍රියාවලිය. එතනින් සටහන් කරගමු. ඔබ සාමාන්‍යයෙන් සටහන් කරලා ඇත්තේ ඒකේ වැරදි නිවැරදි සකස් කරගන්න විතරයි තියෙන්නේ ඊළ නිබන්ධන ලබාගත් නිසා. පෙනහළු තුල වාතය බාහිර වායු ගෝලයට පිටවීමයි කියලා ලියාගත්තා නේද? පෙනහළු තුල වාතය බාහිර වායු ගෝලයට පිටවීමයි. ඊළඟට ලියන්න ප්‍රශ්වාසයේ සිදුවීම සඳහා පෙනහළු තුල පීඩනය වායුගෝලීය පීඩනයට වඩා වැඩි විය යුතුයි. ඊළඟට ලියන්න මේ සඳහා උරස් කුහරයේ පරිමාව අඩු කිරීමට පහත යාන්ත්‍රණ ක්‍රියාත්මක වේ. එක මහා ප්‍රාචීර පේශි ඉහිල් වී වක්‍රතාවය වැඩි වීම ඒ කියන්නේ මුල් පිහිටීමට පැමිණි. තරහව තුළ අවශ්‍ය නම් මුල් පිහිටීමට පැමිණෙනවා. තිබුණ තත්ත්වයටපත් වෙනවා. වක්‍රතාවය වැඩි වෙනවා. ඉහළට වක්‍ර වෙනවා. ඊළඟට දෙක අන්තර්පාර්ශ්වික පේශී ඉහිල් වී උරතලය හා පාර්ශ්ව මුල් පිහිටීමට පැමිණි. අවසාන වශයෙන් ලියා ගන්නවා මෙහිදී උරස් කුහරයේ පරිමාව අඩු වී පීඩනය වැඩි වෙන නිසා ප්‍රශ්වාසය සිදුවේ. හොඳයි. ප්‍රශ්වාසය සිදුවේ. ඊළඟට ආශ්වාස වාතය හා ප්‍රශ්වාස වාතය අතර පහත වෙනස්කම් ඇත කියලා වගුවක් ඔබගේ නිබන්ධනයේ තිබෙනවා. ඒතකොට මේකේ වෙනස්කම් ටික මේකේ ඔක්සිජන් ප්‍රතිශතය දැන් අංක 1ට ඔක්සිජන් ප්‍රතිශතය ගත්තාම 121යි කලින් අපි සාකච්ඡා කරානේ 121යි ප්‍රශ්වාස වාතයේ ඔක්සිජන් 17ක් තියෙනවා. එතකොට මේ එක අවස්ථාවකදී ඔක්සිජන් අවශෝෂණය කරගන්නේ 4ක් විතරයි. ඒක සඳහන් කරගන්න අපිට අවස්ථාවක් ලැබෙනවා පැහැදිලි කිරීමට සමන් දෙන්න. ඔක්සිජන් තියෙනවා 121ක් ආශ්වාස වාතයේ වායු ගෝලීය වාතයේ තියෙන ඔක්සිජන් ප්‍රතිශතය ඒක 17ක් දක්වා අඩු වෙන්නේ. ඒ කියන්නේ 4ක් තමයි අවශෝෂණය කරගන්නේ අර විසරණයෙන් තේශනාලිකාවට යන්නේ. ප්‍රශ්වාස වාතයේ ආපස්සට ඉතුරු ටික එනවා. කාබන් ඩයොක්සයිඩ් තියෙන්නේ 0.03යි ආශ්වාස වාතයේ. හැබැයි ප්‍රශ්වාස වාතයට මේකෙන් 4 දක්වා ඉහළ දාලා තමයි එන්නේ.
අපගේ ප්‍රශ්වාස වාතයේ 104ක් කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. ඊළඟ ජල වාෂ්ප ප්‍රතිශතය ආශ්වාස වාතයේ වෙනස් වෙනවා. දැන් දැසන මේ වගේ තත්ත්වයකදී ජල වාෂ්ප වැඩි වෙන්න පුළුවන්. ඇසිසයින කාලෙකදී වැඩි වෙන්න පුළුවන්. වියලි කාලෙකදී අඩු වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්වාස වාතයේ ජල වාෂ්ප වලින් සංතෘප්ත කරලා එන්නේ. يعني පෙනහළ තුලදී පෙනහළ තෙතමනේ සහිතයි. ප්‍රශ්වාස වාතයේ සංතෘප්ත වෙලා තමයි පිටතට එන්නේ. ඊළඟ උෂ්ණත්වය වායුගෝලීය වාතයේ තියෙන පරිසර උෂ්ණත්වය. දැන් මම ඉස්සලා නාස් මාර්ගය ගැන කතා කරනකොට කිව්වා මේක දේහ අභ්‍යන්තර උෂ්ණත්වයටපත් වෙනවා. උණුසුම වැඩි වෙලා යන්නේ. හැබැයි අපේ ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය නියත උෂ්ණත්වය 37 වුණාට ප්‍රශ්වාස වාතයේ ඊටත් වඩා උණුසුම්. ඒ උණුසුම සෙල්සියස් 39ක් දක්වා වෙනවා. එතකොට දැන් ඔබට මේ වගුව තිරේ දකින්න ලැබෙවි නිරීක්ෂණය වේවි. ඒක සම්පූර්ණ කරගන්න සුළු කාලයක් තුලදී මෙන්න මේ ප්‍රතිශතයන් ටික සටහන් කරගන්න පුළුවන්. ඔක්සිජන් එකේ O2 සටහන් වෙලා තියෙන ආකාරයේ පොඩි දෝෂයක් තියෙනවානේ. O2 දින හැටි ඔබ දන්නවා. ඒක නිවැරදි කරලා ලියන්න. O2 පහලින් ලියන්න. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වලත් 2 එක පහළට ගන්න. ඒවා පොඩි දේවල් ඒ වගේ පාවිච්චි සැලකිල්ලට ගන්න ඕනවද දන්නවා ඒක. ඔක්සිජන් නැත්නම් ඔක්සිජන් වායුව O2 121යි. ඔක්සිජන් ප්‍රශ්වාස වාතයේ 17යි. කාබන් ඩයොක්සයිඩ් 0.03යි ආශ්වාස වාතයේ. ප්‍රශ්වාස වාතයේ 4යි. ජල වාෂ්ප ප්‍රතිශතය වෙනස් වෙනවා. ආශ්වාස වාතයේ ජල වාෂ්ප ප්‍රතිශතය සංතෘප්තයි. තවදුරටත් ජලය සංතෘප්ත අවස්ථාව කියන එක ගැන අදහසක් තියෙනවානේ. තවදුරටත් ජලය ඇතුළත් කරන්න බැරි තරමටම මේක ඇතුලේ ජල වාෂ්ප තියෙනවා. උෂ්ණත්වයේ පරිසර උෂ්ණත්වයේ තියෙනවා ආශ්වාස වාතයේ සෙල්සියස් 39කට තමයි ප්‍රශ්වාස වාතය පිට වෙන්නේ. අපිට අර සමට දැනෙනවා උණුසුම් කියලා ප්‍රශ්වාස වාතය අපේ දේහ උෂ්ණත්වයට වඩා. හරි. ඊළඟට ගර්තයක් තුල වායු මාරුව. මේක මම හිතන සටහන් කරගන්න ඇති ඉක්මනට. ගර්තයක් තුල වායු මාරුව ගර්තයක රූප සටහනක් ඔබට දීලා තියෙන්නේ. ඒ ක්‍රියාවලිය අපි දැන් පැහැදිලි කරගත්තා. ගර්තයක් ඇතුලේ සිදුවන වායු මාරුව අපි මේක මම හිතන්නේ මේකට කාලය ප්‍රමාණවත් යාවද පිටුවට යමු වෙන්න. දැන් පෙනහළු තුලට වාතය ඇතුල් වෙන කියන්නේ ගර්ත දක්වා ගැලීම් සටහන අපි කලින් සටහන් කරගත්තනේ. දැන් ගර්ත දක්වා පැමිණෙන වාතය කියන්නේ ගර්ත දක්වා පෙනහළු තුලට ආවහම පෙනහළු තුලදී අර ශ්වාසනාලිකා දෙකෙන් ඇතුල් වෙන වාතය ශ්වාසනාලිකා ශාඛාවලට යනවා. ශ්වාසනාලිකා ශාඛාවලට ගිහිල්ලා අනුශ්වාසනාලිකාවලට එනවා. අනුශ්වාසනාලිකා අග්‍රස්ත අනුශ්වාසනාලිකාවලට බෙදලා තියෙන නිසා අග්‍රස්ත අනුශ්වාසනාලිකා දක්වා එනවා. අග්‍රස්ත අනුශ්වාසනාලිකාවේ වාතය එතන කෙලවර තමයි ගර්තයේ තියෙන්නේ. ඒතර ගර්තයක් දක්වා මේ පැමිණීමම වාතය අර ගර්තය ඇතුලේ ගර්ත කුටීරය ඇතුලේ ඔබට මම කලින් අර වීඩියෝ දර්ශනයේදී ඒක පැහැදිලි කරා. ගර්ත කුටීරය ඇතුලේ තියෙන වාතයේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩි. ඊට අමතරව කේශනාලිකා ගර්තය වටා තියෙන විශාල කේශනාලිකා ජාලයේ දමනි සහ සිරා කේශනාලිකා ජාලයක් තියෙනවා. මේ කේශනාලිකා ජාලයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි. ඒක ඔබට රුධිර සංසරණ පද්ධතිය පාඩම ඉගෙන ගන්නකොට ඉතාම පැහැදිලි වෙනවා. මොකද ශරීරයේ තියෙන සියලුම සෛලවල රුධිරය හෘදය දක්වා ගෙනල්ලා හෘදයේ දකුණු කර්ණිකාවට ගෙනල්ලා දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවට දීලා දකුණු කෝෂිකාවෙන් පටන් ගන්න කුක්කුසීය ධමනිය ඔස්සේ තමයි පෙනහළු වලට එවන්නේ. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වැඩි රුධිරය තමයි පෙනහළු වලට එවන්නේ. ඒතර පෙනහළු වලදී කරන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් අයින් කරලා ඔක්සිජන් ඒ රුධිරයට එකතු කරලා නැවත හෘදයේ වම් කර්ණිකාවට ගෙනත් දෙනවා. එම රුධිරය තමයි වම් කෝෂිකාව ඔස්සේ දේහය පුරා බෙදා හරින්නේ. එතකොට මේ පෙනහළු වල ප්‍රමුඛ කාර්යය තමයි අර රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අයින් කරලා රුධිරයට අවශ්‍ය ඔක්සිජන් දෙන එක. එතකොට ඒ හුවමාරුව වෙන තැන තමයි මේ අංක 2 අපේ ශ්වසනයේ ක්‍රියාවලියේ අංක 2 ඒවත් ගර්ත තුල වායු මාරුව කියලා කියන්නේ. මේකේ පදනම් ක්‍රියාව නැත්නම් මේකේ යාන්ත්‍රණය විසරණය මගින් තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ සාන්ද්‍රණය වැඩි තැන ඉඳලා අඩු තැනට අංශු ගමන් කිරීම කියන ක්‍රියාවලිය. මෙතන ගර්ත කුටීරය ඇතුලේ ඔක්සිජන් වැඩි කේශනාලිකාව තුළ විසරණය වෙනවා. කේශනාලිකාවල කාබන් ඩයොක්සයිඩ් වැඩි. ඒක
ගර්ත කුටීරය තුල විසරණය වෙනවා අර පෙනහළු ඇතුලේ අභ්‍යන්තර අවසන් කුටීරය. පෙනහළු තුල කුටීර බෙදලා ගිහලා අන්තිම කුටීරය ඇතුලේ තමයි මේක වෙන්නේ. හොඳයි. එතන මෙහෙම එහෙනම් සටහන් කළා දියමු. ඒ ක්‍රියාවලිය පෙනහළු තුල ශාසනාලිකා බෙදීමට ලක්වීමෙන් හට ගන්නා ශාසනාලිකා බෙදීමට ලක්වීමෙන් හට ගන්නා අග්‍රස්ත අනුශාසනාලිකා කෙලවර ගර්ත කුටීර බවට පත් වී ඇත. වෙනම ලියන්න ආශ්වාස වාතයේ ගමනාන්තය ගර්ත කුටීර වන අතර එහිදී ඔක්සිජන් වායුව විසරණ ක්‍රියාවලිය මගින් කේශනාලිකා තුලට ඇතුළු වේ. කේශනාලිකා තුල කාබන් ඩයොක්සයිඩ් ගර්ත කුටීරය තුලට ඇතුළු වේ. එතන ඉඩ තියෙන නිසා එතනින් විසරණය කියන්නේ මොකක්ද කියලා තර ලකුණක් දාලා ලියාගත්තාම වඩාත් හොඳ වෙයි. යටින් ලියා ගන්න අංශු සාන්ද්‍රණය වැඩි තැනක සිට අංශු සාන්ද්‍රණය වැඩි තැනක සිට අංශු සාන්ද්‍රණය අඩු තැනක අංශු ගමන් කිරීම විසරණය නම් හරි. දැන් වායු හුවමාරුව කාර්යක්ෂමව සිදුවීම සඳහා ශ්වසන පෘෂ්ඨයක පැවතිය යුතු ලක්ෂණ කිහිපයක් ඔක අහනවා අපි. වායු හුවමාරුව කාර්යක්ෂම වෙන්න නම් ශ්වසන පෘෂ්ඨයක තිබිය යුතු ලක්ෂණ මොනවද කියලා ඔබට මතක නැහැ. ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ආහාර අවශෝෂණ කාර්යක්ෂමතාව වැඩි වෙන්න ආහාර මාර්ග පද්ධතිය තිබුණ ලක්ෂණ අපි ඉගෙන ගත්තනේ. අංගුලිකා පිළිවීම. ඒ කියන්නේ කුඩාන්ත්‍රයේ දිගින් වැඩි වීම. අන්ත්‍රය තුළ වෘත්තාකාර නෙරීම් තියෙන. නෙරීම් මත අංගුලිකා තියෙනවා. අංගුලිකා මත ශුද්ධ අංගුලිකා තියෙනවා. ඒ සතිය ඉගෙන ගත්තා. දැන් මේ වගේ මේ ශ්වසන වායු හුවමාරු කාර්යක්ෂමතාව වැඩි වෙන්න ලක්ෂණ. ඉතින් පළවෙනි එක තමයි පුතේ අර මේ ශ්වසන පෘෂ්ඨයේ තෙත් සහිත වෙන්න ඕන. එතකොට තමයි විසරණ ක්‍රියාවලිය වඩා හොඳින් සිද්ධ වෙන්නේ. ඒ නිසා අංක 1 එතන ශ්වසන පෘෂ්ඨය තෙත් සහිත වීම සහ පාරගමනය වීම. බලන්න ඔබ සටහන් කළාද කියලා නැත්නම් සටහන් කරගන්න. ශ්වසන පෘෂ්ඨය තෙත් සහිත වීම සහ පාරගමනය වීම. තෙත් සහිත වීම සහ පාරගමනය වීම. දෙවෙනි එක ශ්වසන පෘෂ්ඨය තුනී පෘෂ්ඨයක් වීම සහ විශාල වර්ගඵලයක් සහිත වීම.
තුනී පෘෂ්ඨයක් වීම සහ විශාල වර්ගඵලයක් සහිත වීම. විශාල වර්ගඵලයක් සහිත වීම. ඊළඟට ඉතා හොඳ රුධිර සැපයීමක් තිබීම අංක 3. මේක රුධිර කේශනාලිකා ජාලයකින් සමන්විතයි. ඒක ඔයාලා සටහන් වලදී දැක්කා, වීඩියෝ වලදී දැක්කා. රුධිර කේශනාලිකා ජාලයකින් නැත්නම් ඉතා හොඳ රුධිර සැපයීමක් තිබීම. ඉතා හොඳ රුධිර සැපයීමක් තිබීම. ඉතා හොඳ රුධිර සැපයීමක් තිබීම. හොඳයි. දැන් අපි ශ්වසන ක්‍රියාවලිය දෙකක් කතා කරලා ඉවරයි. ඒ කියන්නේ අපේ ශ්වසන පද්ධතිය නැත්නම් ශ්වසන ක්‍රියාවලියේ පළවෙනි එක කතා කරා අපි බාහිර ශ්වසනය. ඊළඟට ගර්භයක් තුල සිදුවන වායු හෝමාරුව. දැන් සෛලීය ශ්වසනය. සෛලීය ශ්වසනය. ඒ කියන්නේ ශ්වසන ක්‍රියාවලියේ තුන්වෙනි අවස්ථාව. දැන් සෛල තුල සිදුවන ශ්වසනය. ජීව ක්‍රියා සඳහා ශක්තිය නිපදවා ගැනීමට ජීව සෛල තුල සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය ශ්වසනය නම් වේ. ඒකනේ උතන කියලා තියෙන්නේ. දැන් ඔබට මතකයි අපි මොනොසැකරයිඩ් දක්වා ජීර්ණය කරලා ග්ලූකෝස් දේහ තුළට ගන්නවා. ඒ ගන්න ග්ලූකෝස් වල තියෙනවා බන්ධන අතර ශක්තිය. ඒ ශක්තිය තමයි ඒවා සූර්යාගේ ශක්තිය, ප්‍රභා සංශ්ලේෂණයේදී කපඩා වූ ශක්තිය. දැන් ඒක බිඳ දමන ක්‍රියාවලිය තමයි ශ්වසනය. සෛලීය ශ්වසනය. ඒ බිඳ දැමීමෙන් තමයි අපිට මේ කාර්ය කරන්න ශක්තිය ලැබෙන්නේ. ඒතකොට මේ ශ්වසන ප්‍රතික්‍රියාව හිස්තැන් සහිතව ඔබ කලින් ඉගෙන ගත්ත එක. ඒ ශ්වසන ප්‍රතික්‍රියාව හිස්තැන් සහිතව උතන තියෙනවා. උතන හිස්තැන් සහිතව තියෙන ප්‍රතික්‍රියාවේ ඔබ C6 H12 O6 කියන එක උතන දැක්කා. ඊට පස්සේ එතන කාබන් ඩයොක්සයිඩ් C6යි H12යි O6 සමග ඔක්සිජන් අණු 6ක් සම්බන්ධ වෙන්න ඕන. ඒක තමයි පළවෙනි හිස්තැනට එන්නේ. ඔව්. ඔබට පේනවා දැන් සමීකරණය. ඒකට සමීකරණයේ මෙතන තියෙන්න ඕන ඔක්සිජන් අණු 6ක්. ඔක්සිජන් අණු 6ක්. ඊළඟ මෙතනට එන්න ඕන එන්සයිම. මේක ප්‍රතික්‍රියාවට සහභාගී වෙන එන්සයිම ඔබ සටහන් කරගන්න පුළුවන් ඊතලයේ මත. ඊට පස්සේ මෙතන එනවා කාබන් ඩයොක්සයිඩ් අණු 6ක්. කාබන් ඩයොක්සයිඩ් අණු 6ක්, ජල අණු 6ක්, ඒ වගේම ශක්තිය. ඉතින් ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාවේ ආපසු ප්‍රතික්‍රියාව වගේනේ. දැන් මේ තියෙන්නේ ඔබ මේ සටහන් කරපු ප්‍රතික්‍රියාව. ඔබට දැන් මේක නිවැරදි කරගන්න පුළුවන් ඔබ ලියපු එක. කාබන් ඔක්සිජන් ග්ලූකෝස් අණුවක් සමග ඔක්සිජන් අණු 6ක් එන්සයිම සහිත අවස්ථාවේ ඊට පස්සේ ජල අණු 6ක්, කාබන් ඩයොක්සයිඩ් අණු 6ක්, ශක්තිය. ඉතින් මෙතන දෙපැත්තම අරුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ජල අණු සහ කාබන් ඩයොක්සයිඩ් අණු සහ ශක්තිය. ඉතින් මේක තමයි ශ්වසන සෛලීය ශ්වසන ප්‍රතික්‍රියාව. රයිට්. ඔක්සිජන් ප්‍රමාණවත් පරිදි තියෙනකොට මෙහෙම මේ ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම සිද්ධ වෙලා අපිට වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබෙනවා. ඒක තමයි අවස්ථාව. සෛලීය ශ්වසනය ප්‍රධාන ආකාර දෙකකට සිදුවේ හැකිය කියලා ඊළඟට තියෙනවා. දැන් ප්‍රතික්‍රියාව සටහන් කරගත්තට පස්සේ. ඒකේ පළවෙනි එක තමයි ස්වායු ශ්වසනය. ස්වායු ශ්වසනය. ස්වායු ශ්වසනය කියන තැන හිස්තැනක් තියෙනවා. ස්වායු ශ්වසනය යන කුමක්ද කියලා ලියන්න ඕනේ. එතන ලියන්න ඕනේ. එතකොට ස්වායු ශ්වසනය කියලා කියන්නේ ඔක්සිජන් සහභාගී වෙමින් සිදුවේ. අපි නිර්වාණ බැක්ටීරියාව ගැන එහෙම කලින් කතා කරලා තියෙනවා. අර ජීව වායු උත්පදවීම වගේ ඒවා. එතන මෙතන ලියන්න ඕනේ ඔක්සිජන් සහභාගී වෙමින් සිදුවේ. ස්වායු ශ්වසනයට ඵල ලෙස කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සෑදී. ඵල ලෙස කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සෑදී. එතන විශේෂත්වයක් කියනකොට වැඩි ශක්ති ප්‍රමාණයක් නිපදවනවා. වැඩි ශක්ති ප්‍රමාණයක් නිපදවනවා. ඔබ එතකොට සටහන් කරගත්ත ඔක්සිජන් සහභාගී වෙමින් සිදුවෙනවායි කියන එක, ඵල ලෙස කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සෑදෙනවායි කියන එක, වැඩි ශක්ති ප්‍රමාණයක් නිපද වෙනවා එහෙම නැත්නම් නිදහස් වෙනවා. ඊළඟට දෙවෙනි එක නිර්වායු ශ්වසනය. නිර්වායු ශ්වසනය. ඔක්සිජන් සහභාගී නොවී සිදුවේ. කියන්නේ ප්‍රමාණවත් ඔක්සිජන් ලැබෙන්නේ නැති වෙනකොට මේක සිදු වෙනවා. ඔක්සිජන් සහභාගී නොවී සිදුවේ. සමහර විට ඒ ශ්වසනයම සිදු කරන්න හුරු වෙච්ච ජීවීන් ඉන්නවා. ඒකට ඒගොල්ලෝ නිර්වායුමයි කරන්නේ. නිර්වායු බැක්ටීරියාව
වර්ධනය කරලා ජීව වායු හදාගන්න මේ වගේ අවස්ථාවල. හරිද? ඔක්සිජන් සහභාගී නොවී සිදුවේ. ඒකේ විශේෂත්වය තමයි අඩු ශක්ති ප්‍රමාණයක් නිපදවීම. අඩු ශක්ති ප්‍රමාණයක් නිපදවීම. ශක්ති ප්‍රමාණය අඩුයි. ඊළඟට ඔබට තරලකමක් දාලා සටහනක් දෙනවා අපි නිර්වායු ශ්වසනයේදී ශාක සහ සතුන් තුල සෑදෙන ඵල එකිනෙකට වෙනස්. ඒ කියන්නේ නිර්වායු ශ්වසනය සතුන් තුල සිද්ධ වෙන්නත් පුළුවන් ශාක තුල සිද්ධ වෙන්නත් පුළුවන්. නමුත් ඒකෙදි ඵල එකිනෙකට වෙනස්. ඒකේ ශාක තුල කියන තැන ඇලයිරක් ගහලා සටහන් කරන්න. ඒකට අපි කියනවා මධ්‍යසාර පැසීම. මධ්‍යසාර පැසීම. ඒ මධ්‍යසාර පැසීමේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාව දැන් ශාක තුල මේකනේ ඔබ දකින ස්තන ඒකේ ශාක තුල සතුන් තුල ශාක තුල මෙතන ඇලයිරක් ගහලා ලියන්න ස්ට්‍රෝක් එකක් මධ්‍යසාර පැසීම සතුන් තුලටත් ඇලයිරක් ගහලා ලියන්න මෙන්න ඇලයිරක් ලැක්ටික් අම්ල පැසීම ලැක්ටික් අම්ල පැසීම ලැක්ටික් අම්ල පැසීම හරි දැන් එතකොට එහිදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාවන් මෙන්න මේ වගේ ප්‍රතික්‍රියා දෙකක් එතන ලියා ගන්නවා මෙන්න තියෙනවා ශාක තුල මධ්‍යසාර පැසීම ඒකෙදී ග්ලූකෝස් වලට මොකද වෙන්නේ කියලා. එතිල් මධ්‍යසාර කාබන් ඩයොක්සයිඩ් සහ ශක්තිය. අපි එතිල් මධ්‍යසාර වල රසායනික සූත්‍රය ඔබට ප්‍රදර්ශනය කරලා තියෙනවා C2H5OH කියන එක ඒක ලියාගත්තට කමක් නැහැ. ඔබ මේ ප්‍රතික්‍රියාව වචන සමීකරණයෙන් දැනගත්තාම ඇති. ඒකේ මධ්‍යසාර පැසීම. එතකොට ග්ලූකෝස් වලින් මධ්‍යසාර සකස් කරගන්න ග්ලූකෝස් අඩංගු නැත්නම් සීනි අඩංගු ද්‍රාවණයකින් මධ්‍යසාර හදනවා කියන එක ඔබ දන්නවා. පොල් වතුර ටිකක් වාතයට නිරාවරණය කරලා තිබ්බහම එහෙම නැත්නම් තෙලිදිය වාතයට නිරාවරණය කරලා තිබ්බහම ඊස්ට් කියන සුද්ධ ජීවියා ඇවිල්ලා නිර්වාය ශ්වසනය කරලා ඒක මධ්‍යසාර බවට පරිවර්තනය කරනවා. ඔය ප්‍රතික්‍රියාව යා කරනවා එතන. යාගේ ශක්තිය අවශ්‍යතාව සඳහා. හරි එතකොට එතිල් මධ්‍යසාර හැදෙනවා. ඊළඟට පාම් බේකර් නිෂ්පාදන සිදු කිරීමේදී 9 ශ්‍රේණිය ඉඳන් අපි මේවා ඉගෙන ගන්නවා. බේකර් නිෂ්පාදන සිදු කිරීමේදී ඊස්ට් කියන දිලීරය දැම්මම ඒකට ඔය ප්‍රතික්‍රියාව සිද්ධ කරලා එතන මධ්‍යසාර සහ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් වලින් තමයි බේකර් නිෂ්පාදන පෝරණ තුරට දැම්මම පිපීම සිද්ධ වෙන්නේ. එතිල් මධ්‍යසාර තමයි අර පිට වෙලා යන්නේ. බේකර් නිෂ්පාදන සිදු කරනකොට ඒ සිදුවන අර ක්‍රියාවලියේදී ඒවට පැතිරෙන සුවඳට හේතු වෙන්නේ ඒක. හරි. ඔය තියෙන්නේ ශාක තුල රසායනික ප්‍රතික්‍රියාව නිර්වාය ශ්වසන ප්‍රතික්‍රියාව. ඊළඟට සතුන් තුල අපි ඒකට කියන්නේ ලැක්ටික් අම්ල පැසීම. ලැක්ටික් අම්ල පැසීම ඒකේ ග්ලූකෝස් සහ ලැක්ටික් අම්ලය සහ ශක්තිය. ග්ලූකෝස් ලැක්ටික් අම්ලය බවට පත් වෙලා ශක්තිය අපිට නිදහස් කරනවා. මේ ප්‍රතික්‍රියා දෙකේදීම අපිට ලැබෙන ශක්තිය සාමාන්‍ය රස ප්‍රතික්‍රියාවලදී නැත්නම් ශ්වසන ප්‍රතික්‍රියා ස්වාය ශ්වසන ප්‍රතික්‍රියාවට වඩා මේ ප්‍රතික්‍රියාවේදී ශක්තිය අඩුයි. එතකොට මේ දෙකම උතන සටහන් කරලා සටහන සම්පූර්ණ කරගන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ ස්වාය ශ්වසනයේදී වගේම නිර්වාය ශ්වසනයේදී ඒ කියන්නේ අපි දැන් පිටුවංක 5 ඉන්නේ. ස්වාය ශ්වසනයේදී වෙනම නිර්වාය ශ්වසනයේදී නිපද වෙන ශක්තිය. තාපය ලෙස තමයි පිට වෙන්නේ. ඉතින් ඒක අපි හොඳට දන්නවා ජීවීන් ශ්වසනය කරපුවම තාපය පිට වෙන බව. අපි උණුසුම් වාතය ශරීරයෙන් පිට කරනවා වගේම පොළරණු ගොඩක් නැත්නම් ශාක ද්‍රව්‍ය ජීර්ණ වෙන තැනක් එහෙම නැත්නම් ජීව වායු නිපද වෙන තැනක් ඒ හැම තැනකදීම විශාල තාප ප්‍රමාණයක් පිට වෙනවා. බීජ ප්‍රරෝහණයට දැම්මහම උදාහරණයක් ඇටියට වී තවන් කරන ඒ වගේ ප්‍රයෝජන දැම්මහම ඒ වගේ අවස්ථාවල අපිට පෙනෙනවා විශාල අපිට දැනෙනවා විශාල තාප ප්‍රමාණයක් පිට වෙලා ඒ දැන් උණුසුම් වෙනවා කියන කොම්පෝස්ට් වල උණුසුම් වෙනවා. ඒ කියන්නේ තාපයේ ලෙස විශාල ශක්ති ප්‍රමාණයක් මේකෙදි පිට වෙනවා කියන්නේ. ඊළඟට ස්වාය ශ්වසනයේදී මෙන්ම නිර්වාය ශ්වසනයේදී නිබඳන ශක්තිය තාපය ලෙසින් දහස් වේ. මෙම ශක්තිය ATP තුල තැන්පත් වේ. ජීව ක්‍රියා සඳහා ශක්තිය සැපෙන්නේ මෙම ATP වලින්. නැත්නම් අපි කියනවා ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට් කියලා. ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට් කියලා. ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට්. ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට්. ඊළඟට එතන ATP හැදෙන හැටි. ATP හැදෙන හැටි
ඔබට දැන් පෙන්වන්නයි අපි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ATP කොහොමද මේ ශක්තිය මගින් නැති වෙන්නේ කියලා. මේ තියෙන්නේ ඒ අපේ සෛල තුල තියෙනවා ADP කියන සංයෝගය. ADP කියලා කියන්නේ ඇඩිනෝසින් ඩයිෆොස්ෆේට් කියන එක. ඩයි D එකෙන් අදහස් වෙන්නේ ඒක. ඇඩිනෝසින් ඩයිෆොස්ෆේට් වලට ෆොස්ෆේට් අණුවක් PO4 කියන ෆොස්ෆේට් අණුවක් එකතු වෙලා අර ශක්තියෙන් අර අපි ශ්වසන ප්‍රතික්‍රියාවේ නිදහස් වෙච්ච ශක්තියෙන් ATP කියන එක හැදෙනවා. මේක తాවකාලික බන්ධනයක් ATP වල තියෙනවා. ඒතර මේ තමයි ශක්තිය එකතු කරගන්න අවස්ථාව. ඒ කියන්නේ අපිට රසායනික ප්‍රතික්‍රියාව කරනකොට මේක තාවකාලික ශක්ති ගබඩාව බවට පත් වෙනවා. ඊට පස්සේ ATP වලින් ෆොස්ෆේට් අණු අයින් වෙනවා අපිට ශක්තිය ඕන වෙනවා. ඒක ගෙනහිල්ලා ආය නැවත ADP අණු හැදිලා ශක්තිය නිදහස් කරනවා. කියන්නේ తాවකාලික වාහකයක් විදිහට ශක්තිය ගබඩා කරගන්නවා, ගෙනියනවා, නිදහස් කරනවා. මෙන්න මේක උතන හිස්තැනේ සටහන් කරගන්න. ADP අවශ්‍ය නම් ඇඩිනෝසින් ඩයිෆොස්ෆේට් කියලා ලියා ගන්න. ඩයිෆොස්ෆේට් ඒකේ ෆොස්ෆේට් අණුව ඔබ කලින් අඳුරනවා. අයන ඛණ්ඩක ඉගෙන ගන්නකොට ඒකට ශක්තිය එකතු වෙලා ATP හැදුණා. එම ATP තව තැනකට අපිට ශක්තිය ඕන තැනකදී ATP වලින් අඩු වෙලා ෆොස්ෆේට් අණුව ADP හෙවත් ඇඩිනෝසින් ඩයිෆොස්ෆේට් ඇදලා ශක්තිය එම ශක්තිය තාවකාලිකව ගබඩා කරගත්තු ශක්තිය නිදහස් කර ගැනීම සිද්ධ වෙනවා. හොඳයි. එතකොට ATP මගින් පහත කාර්යයන් ඉටු කරනු ලැබේ. ATP මගින් ඉටු කරන කාර්යයන් ටික දැන් ඔබ සටහන් කරගත්තට පස්සේ ATP මගින් ඉටු කරන කාර්යයන් ටික එකක් තමයි ශක්තිය ගබඩා කිරීම. දැන් මම මේ වෙලාවේ කිව්වනේ ඒක ශක්තිය ගබඩා කරගන්නවා. යා ශක්තිය ගබඩා කරගන්නවා පළවෙනි ප්‍රතික්‍රියාවේ හැටියට. ඊළඟට දෙවෙනි එක අංක දෙක ශක්තිය නිදහස් කිරීම. අවශ්‍ය තැනදී ශක්තිය නිදහස් කරනවා. ශක්තිය නිදහස් කිරීම. ඊළඟට යා ශක්තිය ගෙනියනවා. ඒ කියන්නේ අර ගබඩා කරගත්තු ශක්තිය ශක්ති වාහකයක් ලෙස අදාළ ස්ථානය දක්වා ගෙනියනවා. ශක්ති වාහකයක් ලෙස නැත්නම් ශක්ති වාහකයක් ලෙස ක්‍රියා කිරීම. 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 හොඳයි. දැන් මේ වෙනකොට අපි ඉගෙනගත්තු විෂය කර්ම වල සාරාංශය තමයි මානව ශ්වසන ක්‍රියාවලිය අවස්ථා තුනයි. එකක් බාහිර ශ්වසනය ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය. දෙවෙනි එක ගර්භයක් තුළ සිදුවන වායු වමාරුව. ගර්භයක් තුළ සිදුවන වායු වමාරුව. තුන්වෙනි එක සෛලීය ශ්වසනය. එතකොට දැන් ඔබ මේ පිටු අංක 5 දක්වා එනකොට මේ කරුණු සියල්ලම සාරාංශ කරගෙන සටහන් කරගෙන සටහනක් සම්පූර්ණ කරගත්තා. ඒක අධ්‍යයනය කරගත්තා. ඒක කරා. ඊළඟට මේ විෂය කොටසේ අපිට අනිවාර්යෙන් ඉගෙන ගන්න තියෙන තව එක කොටසක් තියෙනවා. ඒ තමයි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග. ශ්වසන පද්ධතියේ ව්‍යුහය දන්නවා දැන්. ඒ ක්‍රියාකාරීත්වය දන්නවා. මේකට හැදෙන රෝග. දැන් ඒතකොට මේ කාලීනව මේ ලෝකයේ බරපතල තත්යකට අද දමන ලද මේ රෝගයත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක්. රෝගීන් මිය යන්නේ නියුමෝනියා තත්ත්වයකට පත් වෙනවා. එතකොට ඒකෙදී ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග යටතේ අපි මේ රෝගයේ රෝග ලක්ෂණ විදිහට තියෙන සරල රෝග පවා මේකෙදී අපිට අතුලත් කරලා තියෙනවා. පළවෙනි එක තමයි මේ සෙම් ප්‍රතිශ්‍යාව. සෙම් ප්‍රතිශ්‍යාව ශ්වසන පද්ධතිය ආශ්‍රිත නාස් මාර්ගය ආශ්‍රිතව හැදෙන සුලභ රෝගයක්. ඒතකොට සෙම් ප්‍රතිශ්‍යාව කියන්නේ කොහෙද හැදෙන්නේ? ඒක නාස් මාර්ගයේ ඉහළ අපිච්ඡදය වෛරසයක් මගින් ආසාදනය වීමෙන් තමයි රෝගය හැදෙන්නේ. ඉතින් මේකට ස්ථිර ඖෂධීය ප්‍රතිකාරයක් නැහැ. දැනටත් වෙලා තියෙන තත්ත්වයකනේ. COVID-19 කියන්නේ වෛරස් රෝගයක්. වෛරස් වලට ස්ථිර ප්‍රතිකාර නැහැ. එතකොට මේක වළක්වා ගැනීම සඳහා ක්‍රියා කිරීම ඊළඟට එන්නත් නිර්මාණය කර ගැනීම මේ වගේ උත්සාහයන් වලට වෙන්නේ ඒකයි. ඒතර ඒ වගේම සෙම් ප්‍රතිශ්‍යාවට ස්ථිර ඖෂධීය ප්‍රතිකාරයක් නැහැ. සෙම් ප්‍රතිශ්‍යාවක් කියන ඔබ දැනුවත් ඒක කෙටියෙන් සටහන් කරගන්න එතනින්. සෙම් ප්‍රතිශ්‍යාව නාස් මාර්ගයේ ඉහළ අපිච්ඡදය නාස් මාර්ගයේ ඉහළ අපිච්ඡදය
මාස් මාර්ගය කියලා පිටරය වෛරසයක් මගින් ආසාදනය වීමෙන් රෝගය සෑදී මේ සඳහා ස්ථිර ඖෂධීය ප්‍රතිකාර නැත. ඊළඟට දෙවෙනි රෝගය උතන තියෙන්නේ සසර පද්ධතිය ආශ්‍රිත බරපතල රෝගයක් නියුමෝනියා තත්ත්වය. නියුමෝනියාව. ඒතර නියුමෝනියා තත්ත්වය ඇති වෙන ආකාරය පිළිබඳව ඔබට වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා අපි ඒ සඳහා වීඩියෝ දර්ශනයක් භාවිත කරනවා. නියුමෝනියා රෝගී තත්ත්වයේ ස්වභාවය කොහොමද කියන එක ඔබට දැන් පේනවා ඇති. ඔබ දකිනවා ඇති. ඒක මේ තියෙන්නේ ගර්තයක් ඇතුළේ. ඒතර ගර්තයක් ඇතුලේ මේ ගර්තයේ බාහිර පෙනුම නෙමෙයි රුධිර කේශ නාලිකා ජාලය සහ ඒ අර අග්‍රස්ත අනුශ්වාස නාලිකාව පිම්බිලා ගර්තය හැදුනේ. ඒතර මේකේ නියුමෝනියා තත්ත්වයේදී වෙන්නේ මොකක්ද? දැන් මේ තියෙන්නේ මේ ගර්තය ඇතුලේ දියරෙක් රැස් වෙලා. ගර්තය ඇතුලේ දැන් ශ්වසන පෘෂ්ඨය වැහිලා. ඒවත් ගර්ත තුල වායු හමාරු සිදුවන විසරණ ක්‍රියාවලිය සිදුවෙන්න ඕන තෙත සහිත පෘෂ්ඨයක උනන මේ විදිහට දියරෙක් රැස් වුණාම මේකට බාධා වෙනවනේ. මේ වෙලා තියෙන්නේ ඒක. මේ ගර්ත තුල දියර විශාල ලෙස එක් රැස් වෙනවා. දැන් බලන්නකෝ මේක ආශ්වාසය කරනවා. නමුත් ඒකෙදි වෙන්න ගැටලුව. ඒවත් මේ පෘෂ්ඨය මත බැක්ටීරියා ඒ වගේම වෛරස් ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ දියර සෑදෙන්නේ. මේ තියෙන්නේ කොකුස ආකාරයේ බැක්ටීරියා ගෝලාකාර බැක්ටීරියා. ඒකට බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා ශ්වසන පෘෂ්ඨය මේ ශ්වසන ක්‍රියාවලියට අර වායු හෝමාරුවට බාධා ඇති කරනවා. මේ තියෙන්නේ වෛරසය. ඔබ මේ දවස්වල ඒ වෛරස පිළිබඳව හොඳ අවබෝධයක් ඉන්නවා නිතර නිරීක්ෂණය වෙන නිසා ඊළඟට දිලීරයකුත් මේකට වෙන්නුම් කරනවා. ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ඊළඟට අර පරපෝෂිතය දැන් වෙනහළු වල ක්‍රියාකාරීත්වය මේ විදිහට සිද්ධ වෙනකොට ඒකට බාධා පැමිණීම තමයි අර සාමාන්‍ය වායු හෝමාරුව වළක්වන. ඒකෙන් තමයි එතකොට අපිට දැන් ওই තියෙන සාමාන්‍ය වායු හෝමාරුව සිදුවෙන අවස්ථාවනේ. ඒ සාමාන්‍ය වායු හෝමාරුව සිදුවෙන අවස්ථාවේදී වාතය මේ හොඳින් ගමන් කරාට දැන් මේ එන සුදුරු දිනාණු මගින් මේ බාහිර ආය භක්ෂණය කරන අවස්ථාවක වෙන්නන්නේ ඒක සිදු නොවි ඊට පස්සේ ආසාදනය වුණාට පස්සේ ওই කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. රදියර තුල වායු මාරුව බරපතල ලෙස බාධා ඇති කරනවා. ඒ හරහා දියර ඉවත් කිරීම වගේ ප්‍රතිකාරම වලට ගියාට ජීවිත බේර ගන්න සමහර විට විශාල ආසාදන මට්ටමේදී බැරි වෙනවා. මේ වගේ තත්යකට ආවට පස්සේ ඉතාම සුළු ඔක්සිජන් ප්‍රමාණයක් තමයි අපිට සෛල වලට ලබා ගැනීම හැකියාව දෙන්නේ. ඒකට සෛලවල සෛලීය ශෝෂණය කියන ක්‍රියාවලිය සිදු නොවෙන්න වුණාම බරපතල තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒක තමයි නියුමෝනියා රෝගී තත්ත්වය. ඒකේ මේ නියුමෝනියා එක ස්ථානවල වැළඳිලා තියෙන අවස්ථා බාහිර පෙනුමෙන් පෙන්වන්නේ පෙනහළු වල. ඔව්. එතකොට නියුමෝනියා කියන රෝගී තත්ත්වය පිළිබඳව අපිට සටහනක් තබා ගන්න වෙනවා. එතනින් සටහන් කරන්නේ හිස්තනේ බැක්ටීරියා වෛරස් වැනි ශුද්ධ ජීවීන් පෙනහළු තුලට ඇතුළු වී ආසාදනය කිරීමෙන්
මෙම රෝගය ඇතිවේ මෙම රෝගය ඇතිවේ මෙහිදී පෙනහළු තුල දියරෙක් රැස්වේ හිඳී පෙනහළු තුල දියරෙක් රැස්වේ සසන අපහසුතා ඇතිවේ හරි ඊළඟට ඇදුම රෝගය. ඇදුම රෝගය සිදු වෙන්නේ එක ආසාත්මිකතාවක්. ඇදුම කියනකොට ආසාත්මිකතාවක්. අපි කියන්නේ ඇලර්ජි එකක් කියලා. ඒතකොට ඇදුම කියන තැනින් සඳහන් කරගන්න ආසාත්මිකතාවක් කියන්නේ. ඒතර ඇදුම තත්ත්වය ඇති වෙන්නේ කොහොමද? ඒකත් අපි දැන් අර වගේ ඇනිමේෂන් එකකින් ඒක පරීක්ෂා කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් ඇදුම තත්ත්වයේදී ඒත් ඇති වෙන්නේ ශ්වසන අපහසුතාවනේ හුස්ම ගැනීමේ අපහසුතාව. මේ තියෙන්නේ ඔබට පෙන්වන්නේ සාමාන්‍ය ගර්ථ ක්‍රියාවලිය. අපි ආශ්වාසයේදී දැන් හොඳට බලන්න ආශ්වාසයේදී අරවයි හිල් වෙනවා. ප්‍රාශ්වාසයේදී හැකිලෙනවා. ඉතින් පීඩනය අඩු වෙනවා. පීඩනය වැඩි වෙනවා. ඒ තුලින් අර ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය සිදු වෙනවා. මේ තියෙන්නේ ඒ අනුශාසනාලික අග්‍රස් අනුශාසනාලිකාවල අභ්‍යන්තර විත්තිය. අභ්‍යන්තර අපි දන්නවනේ මේ අපිච්ඡදනේ තියෙන්නේ ඕන මේකක අභ්‍යන්තර ආස්තරණය අපිච්ඡදයක් කියලා ඉගෙන ගන්න තියෙනවා. ඒ අපිච්ඡදය ආසාත්මිකතාවලදී අන්න අර විදිහට ඔන්න ඔය වගේ ප්‍රදාහයට ලක් වෙනවා. ඒ කියන්නේ ඒක ඝනකම් වෙනවා. ඒවත් ඉදිමීමට ලක් වෙනවා. ආසාත්මිකතාවලදී තමයි වෙන්නේ ඉදිමීමට ලක් වෙනවා. දැන් එන වායු ප්‍රමාණය අඩු වෙනවා. ඔන්න ඔය වගේ තත්ත්වයන් ඇතිවෙනවා. හුස්ම ගන්න අපිට ඔක්සිජන් ඕනේ. නමුත් දේහයට ලැබෙන්නේ නැහැ. ඉතින් ශ්වසන අපහසුතාව. ඉතා අපහසුයෙන් හුස්ම ගැනීමට සිද්ධ වෙනවා. කැස්ස ඇති වෙනවා. අර අවහිරතාවය අපිට බාහිරට පෙන්වනවා. මේ සඳහා හේතු වන කාරක මේ බාහිර කාරක පොලන් කියලා කියන්නේ පරාග, දුම, ඊළඟට දූෂක ද්‍රව්‍ය, වායු, ඊළඟට මේ ජල වාෂ්ප සහිත සීතල කාල ගුණය. ඊළඟට මොනවාද සතුන්ගේ ලෝම් වගේ ඒවා, ඊට පස්සේ දූවිලි අංශ වගේ ඒවා. ඊළඟට මේ අපේ කැරපොත්තන්ගේ ඒගොල්ලන්ගේ අපද්‍රව්‍ය. ඒ වගේ දේවල් මේ ආසාත්මික වෙන්න පුළුවන්. ඊළඟට ෆුඩ් ඒ කියන්නේ මේ ආහාරමය ද්‍රව්‍ය මේකට හේතු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මාළු, ඊළඟට බිත්තර, රටකජු, සෝයා වගේ ඒ වගේ ආහාර ද්‍රව්‍ය නිසාත් මේ ආසාත්මිකතාව ඇති වෙන්න පුළුවන් කියන එක මේ පෙන්නනවා. රයිට්. ඊට පස්සේ ඊළඟට මේකේ වෙනහළු වල ආසාදන බලපාන්න පුළුවන්. මානසික ආතතිය වගේ ඒවා. දැන් කම්පන තත්ත්වයන් වලටපත් වෙන ඒවා. ඒ වගේ ව්‍යායාම ඒ වගේ දේවලුත් මේකට බලපාන්න පුළුවන් කියන එක මේකේ පෙන්නනවා. මේකෙන් අපිට බාහිරට පෙන්නනවා. ඒ කියන්නේ අපිට මොනවාද කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව, ඒ වගේ දේවල්. මේක දැඩි ලෙස මේ ඉදිමීමට ලක් වෙලා තවදුරටත් ඉදිමීමට ලක් වෙන්න පුළුවන් කියන එක පෙන්නනවා. ඉතින් මේ වගේ තත්ත්වයකදී දැඩි අපහසුතාව, හුස්ම ගැනීමේ අපහසුතාව, එතකොට අර ආසාත්මික තත්ත්වයන් නැතිවීම දැන් ඝනකම් වුණු පේශී තත්ත්වයක්. මේ වගේ තත්ත්වයන් ඒකට එන්න පුළුවන්. හරි. ඕක තමයි ඇදුම කියලා කියන්නේ. එතකොට මේකේ හොඳටම දැනගන්න ඕන දේ තමයි මේක ආසාත්මිකතාවක් කියන්නේ. ආසාත්මිකතාවයේ තොරතුරු ඔක්කොම ඔබට අවශ්‍ය නොවන මේක රෝගී තත්ත්වය සුද්ධ ජීවි ආසාදනයක් නෙවෙයි. මේක ආසාත්මිකතාවක් කියන එක සටහන් කරලා තියන්න. ඉතින් එතන තියන්න ආසාත්මිකතාවයේදී දූවිලි පරාග සත්වලොම් දූවිලි පරාග සත්වලොම් දූවිලි පරාග සත්වලොම් වැනි අංශු සඳහා ඇතැම් ආහාර සඳහා
මෙම ආසාත්මිකතාව ඇති වේ. මෙම ආසාත්මිකතාව ඇති වේ. ආසාත්මිකතාව ඇති වේ. ශාසනාලිකා ඇතුළත ඉදිමි ශාසනාලිකා ඇතුළත ඉදිමි ශාසනාලිකා ඇතුළත ඉදිමි කුහරය කුඩා වීමෙන් සසන අපහසුතා ඇති වේ. සසන අපහසුතා ඇති වේ. සසන අපහසුතා ඇති වේ. සසන අපහසුතා ඇති වේ. ඊළඟට අපි හතරවෙනි රෝගයට යනවා. ක්ෂය රෝගය. ක්ෂය රෝගය. උදාහරණයක් ක්ෂය රෝගය පිළිබඳව ඊට කලින් අවස්ථා ගන්නවා අපි ඉගෙනගෙන තියෙනවා පහළ පන්තිවලදී. මේක බැක්ටීරියා රෝගයක්. මයික්‍රෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් කියන බැක්ටීරියාවෙන් හැදෙන බැක්ටීරියා රෝගයක්. ඒතකොට මේ බැක්ටීරියාව අපේ වෙනහළු තුළට ඇතුළු වෙලා ආශ්වාස වාතයෙන් ඇතුළු වෙලා වෙනහළු ආසාදනය කිරීමෙන් තමයි බැක්ටීරියාව ඊට පස්සේ රුධිරයට ගමන් කරන්න පුළුවන්. රුධිරය තුලින් වෙනත් අවයව වලට යන්නත් පුළුවන්. එහෙම බරපතල තත්ත්වයන් ඇති කරනවා. එතකොට මේක ක්ෂය රෝග එන්නත අපි ඉපදිලා පැය 24ක් යනකොටම BCG කියන එන්නත ලබා දීලා අපි ක්ෂය රෝගය ආසාදනයෙන් වළක්වන නිසා ක්ෂය රෝගය විශාල වශයෙන් සමාජය තුළ අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේකට එන්නතක් තිබෙන නිසා. එතකොට දැන් ඔබට රූප සටහනකින් පෙන්නනවා මේ බැක්ටීරියාව මොන වගේ කෙනෙක්ද කියලා. මේ බැක්ටීරියාව ආශ්වාස වාතයෙන් ඇවිල්ලා පිපෙනහළු තුල පටක විනාශ කරනවා. එතකොට මේක තමයි බැක්ටීරියාව මයික්‍රෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් කියන එක. ඉතින් එයා ඇවිල්ලා වෙනහළු වල පටක විනාශ කරාට පස්සේ අපිට ශ්වසන පෘෂ්ඨ අහිමි වෙනවා. ඒ ශ්වසන පෘෂ්ඨ අහිමි වීම නැත්නම් වායු භවමාන පෘෂ්ඨ අහිමි වීම නිසා තමයි මේකේ බරපතල තත්ත්වෙ එන්නේ. මේක දීර්ඝ කාලීනව පවතින කැස්ස. ඒ කියන්නේ දීර්ඝ කාලීනව පවතින කැස්ස තමයි ප්‍රධාන රෝග ලක්ෂණ. ඊට පස්සේ මද උණ ගතිය, ඇඟපත වේදනාව, ඔය වගේ දේවල් ඇවිල්ලා අතීතයේ සමාජය තුළ විශාල වශයෙන් පැතිරලා තිබුණ රෝගයක්. මේ දැන් බෙහෙවින් අඩු තත්ත්වයකටපත් වෙලා තියෙනවා. මේක ශ්වසන රෝගයක්. ශ්වසන රෝග මොනතරම් බලපතලද කියන එක පැහැදිලි වෙනවා. ක්ෂය රෝගය සඳහා ප්‍රතිකාර කරන වාට්ටුව පවා රෝහලින් පරිබාහිරව තමයි තියෙන්නේ. ඒක දිස්ත්‍රික් රෝහල් වල ක්ෂය රෝග වාට්ටුව ඒ රෝගයෙන් පරිබාහිරව වෙනත් ස්ථානයක තමයි ස්ථාපිත කරලා තියෙන්නේ. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග මේ පිළිති වගේ එහෙම නැත්නම් පරිසරයට ගිහිල්ලා අනිකුත් අය රෝගී තත්ත්වයටපත් වෙන නිසා. හරි. එතකොට මේකේ අපි ක්ෂය රෝගය සම්බන්ධයෙන් සටහනක් ලබා ගමු. බැක්ටීරියා රෝගයේදී බැක්ටීරියාව පෙනහළු තුළට ඇතුළු වී ඒ තුල ගුණණය වේ එහිදී පටක විනාශ වේ මෙම රෝගය සඳහා ස්ථිර ඖෂධීය ප්‍රතිකාර ඇත. මාස 6ක් අඛණ්ඩව ප්‍රතිකාර ගැනීමෙන් රෝගය සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්. ඒ කියන්නේ පසුකාලීනව හැදුණා. එන්නත් නිසා කුඩා දරුවන්ට හැදෙන්නේ වසර 5ක් විතර යනකම් උන්ගේ පරිසරයට ඔරොත්තු දෙන තත්ත්වය වෙනකම් එන්නත ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ පසුකාලීනව යම් හේතු මත රෝගය ඇති වුණා. මාස 6ක් අඛණ්ඩව ප්‍රතිකාර කිරීමෙන් ඒක සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්. ඊළඟට ඔබට ලබා දෙන තියෙන රෝගය සිලිකෝසිස්. ඒක මේ අපි පරිසරය තුළ ජීවත් වෙනකොට ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් සිලිකෝසිස් කියලා කියන්නේ. සිලිකෝසිස් කියන රෝගය මේ විවිධ කර්මාන්තවල නිරත වෙන මේ අංශුමය අපද්‍රව්‍ය විශාල ලෙස පෙනහළු තුළට ඇතුළු වීම නිසා ඇති වෙන තත්ත්වයක්. ඔබට දැන් රූප සරහනක් පෙන්වනවා ඇති සිලිකෝසිස් තත්ත්වය ඇති වුණාම මොකද වෙන්නේ කියලා.
මේ තුල අංශු විශාල ලෙස තැන්පත් වෙලා. මේ තියෙන ගර්ථ කුටීරයක් ඇතුලේ. මොනවද මේ අංශු? එකක් තමයි කළු ගල් ආශ්‍රිත කර්මාන්තවල නිරතනායේ ඒ ගල් කුඩු අංශු ආශ්වාස වෙලා ඒවා පෙනහළු තුලට ගමන් කිරීම. ඊළඟට ගල් අඟුරු කර්මාන්ත ශාල නැත්නම් ගල් අඟුරු ආශ්‍රිත කර්මාන්තවල ඉන්න අය. ඉතින් මේවායින් බලකීම සඳහා මොආවරණ පදින්න ඕන මේ කාර්මිකයෝ. එතකොට තේරෙන්න පුළුවන් ඊළඟට වීදුරු කර්මාන්තය ආශ්‍රිතව ඒ සිලිකන් අංශු. ඊට අමතරව මේ ඒවා පෙනහළු වලට ගිහිල්ලා පෙනහළු තුල තැන්පත් වීම නිසා අපිට ශ්වසන පෘෂ්ඨය අහිමි වෙනවා. ඒක තමයි මේ ওই රූප සලහනේ පෙන්වන්නේ ඔබට. මේකේ මේ තුලට ඇවිල්ලා මේ කියන්නේ සියලුම කොටස් වල මේ මුඛයෙන් නාසයෙන් මේ පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වය නැති කරන්න මේ සියල්ල එන්නේ එහෙමනේ. ඉතින් මේ කාර්මිකයින් මේ අවස්ථාවල මේ මුවාවරණ පැලඳ මේකේ නිරත වෙනවා නම් ඒගොල්ලන්ගේ පෙනහළු ආරක්ෂා කර ගැනීමේ හැකියාව තිබෙනවා. right? සිලිකෝසිස් කියන මෙහෙම සටහනක් කියන්න. කළු ගල් අඟුරු වීදුරු ආදී කර්මාන්තවල නිරතවන සේවකයන්ට එම අංශු ආශ්වාස වී පෙනහළු තුල තැන්පත් වීමෙන් ඒවායේ පටක විනාශ වී සෑදෙන රෝගයකි. හොඳයි. සෑදෙන රෝගය. ඊළඟට අපි කතා කරන්නේ ඇස්බෙස්ටෝසිස්. දැන් මේ රෝග මේකට ඇතුළත් කරලා දෙන්නේ මේවා මේ විශාල වශයෙන් මේ කාර්මිකයන් තුල මේක තියෙන නිසා. ඇස්බෙස්ටෝසිස් කියලා කියන්නේ අපි දන්නවනේ දැන් සෙවිලි තහඩු තමයි වැඩිපුර අපේ වහලවල් ආවරණය කරන්න ගන්න. ඉතින් මේවා ආවරණය කරන්න ගන්නකොට මේවා අර කැපීමට ලක් කරනවා. ඉතින් විශාල වශයෙන් අංශු පරිසරයෙන් නිකුත් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ අංශු සහ කෙඳි. දැන් ඔබට රූප සරහනක් පෙන්නනවා ඉතින් ඇස්බෙස්ටෝසිස් එනතයි ඒ ෆයිබ්‍රස් මේ අංශු මොන වගේද කියලා. මේ අංශු අපේ ආශ්වාස ක්‍රියාවලියෙන් ගිහිල්ලා අපේ පෙනහළු ආසාදනය කරලා අපේ පෙනහළු තුන තැම්පත් වෙලා අපිට බරපතල තත්ත්වයන් ඇති කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ දේවල් අර භාවිතා වෙන ස්ථානවලදී මුවාවරණයක් පැලඳීම අත්‍යවශ්‍යයි. මේ කාර්මිකයින් මේ වගේ දෙනකොට මුවාවරණයක් පැලඳීම තාම අත්‍යවශ්‍යයි. ඔය ඇස්බෙස්ටෝසිස් කියන රෝගී තත්ත්වයෙන් වැළකීම සඳහා. ඒකත් එතනින් සටහන් කරලා කියන්න. ඇස්බෙස්ටෝසිස් කියන එක ඇස්බෙස්ටෝස් අංශු සහ කෙඳි. ආශ්වාස වීමෙන් ඇස්බෙස්ටෝස් අංශු සහ කෙඳි ආශ්වාස වීමෙන් ඇතිවන රෝගී තත්ත්වයකි. මෙම අංශු සහ කෙඳි ශ්වසන පද්ධතිය තුළ එක්රැස් වීමෙන් ඒවායේ පාඨක විනාශ වේ. හොඳයි. ඊට පස්සේ අයහපත් චර්යාවක් නිසා ඇතිවන රෝගී තත්ත්වය දුම්පානය නිසා ඇතිවන රෝගී තත්ත්වය. දුම්පානය නිසා ඇතිවන රෝග මේක දැන් පසුගිය කාලේ මේ ඔය පෙනහළු ආශ්‍රිත මේ COVID-19 කියන රෝගී තත්ත්වයේදී විශාල වශයෙන් මියගියේ දුම්පානය කරන පෙනහළු ආසාදනය වෙලා පෙනහළු සහිත තුන රෝගී තත්ත්වයන් වලින් පෙළුණ අය තමයි ඉක්මනින්ම
එකෙන් ආරක්ෂා නොවි මිය යාමට සිද්ධ වුණේ. ඒක සෞඛ්‍යාංශ වලින් දැනුවත් කරා ඔබගේ අයහපත් පුරුද්ද මේ දුම්පානය කියන එක කරන්න එපා. ඒකෙන් ඔබව ආරක්ෂා වෙන්න පුළුවන්කම ලැබෙනවා කියන්නේ. දුම්පානය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ රෝගාබාධ ගොඩක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන දෙකක්. එකක් තමයි පෙනහළු පිළිකා. අනිත් එක තමයි බ්‍රොන්කයිටිස් කියන්නේ. මේකෙන් නිසා ඇතිවන රෝගී තත්ත්වයන් ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් තමයි පෙනහළු පිළිකා, අනිත් එක බ්‍රොන්කයිටිස්. එතකොට එතනින් ලියන්න මෙහෙම සටහන් කරගන්න දුම්පානය නිසා ඇතිවිය හැකි රෝගාබාධ ගණනාවක් ඇත. දුම්පානය නිසා ඇතිවිය හැකි රෝගාබාධ ගණනාවක් ඇත. ඒකෙදි ඔබට දැන් රූප සටහනක් දැర్శණය වෙනවා. දුම්පානය නොකරන කෙනෙකුගේ පෙනහළු වල තත්ත්වයයි බරපතල විදිහට දුම්පානය කරන කෙනෙකුගේ පෙනහළු වල තත්ත්වයයි. රයිට් ඒකෙදි අර පෙනහළු තා නිරෝගීව තියෙන්නේ කොහොමද කියන එකයි නන් ස්මෝකර් කෙනෙකුගේ ඒ වගේම මේ දුම්පානය කරන කෙනෙකුගේ කොහොමද මේ පෙනහළු වලට මොකක් මොන වගේ විනාශයක්ද වෙන්නේ කියන්නේ. හරි. ඒක තමන් විසින්ම තමන්ගේ පෙනහළු අක්‍රිය කර ගැනීමට කටයුතු කිරීමක් විදිහට තමයි තියෙන්නේ. හොඳයි. රෝග ගණනාවක් ඇත. ඒයින් රෝග දෙකක් ප්‍රධාන වේ කියලා ලියන්න. ඒයින් රෝග දෙකක් ප්‍රධාන වේ. එක පෙනහළු පිළිකා. දෙවෙනි එක බ්‍රොන්කයිටිස්. බ්‍රොන්කයිටිස් වලට ඇලයිලක් ගහලා ලියන්න පුළුවන් ශ්වාසනාලිකා ප්‍රදාහය කියලා. ශ්වාසනාලිකා ඉදිමීමට ලක් වෙලා තමයි තත්ත්වය තියෙන උගුර අප්‍රාය ගැන්විලා හුස්ම ගැනීම අපහසුතාවය ඇති වෙලා වේදනාවක් නැති වෙලා ඇති වෙන තත්ත්වයක් බ්‍රොන්කයිටිස්. පෙනහළු පිළිකා කියලා කියන්නේ පෙනහළු තුල මේ තියෙන්නේ බ්‍රොන්කයිටිස් ඇති වුනහම මේ සාමාන්‍ය බ්‍රොන්කයිටිස් නැති කෙනෙකුගේ නෝමල් තත්ත්වය ඒ වගේම මේ බ්‍රොන්කයිටිස් ඇති වුනහම ශ්වාසනාලිකා ඇතුළත ඒ මසල් වලට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉදිමීමට ලක් වෙන ඉතින් ශ්වසන අපහසුතාවය ඇති වෙනවා. මේ දුම්පානය නිසා ඇතිවන තත්ත්වයක්. right බ්‍රොන්කයිටිස් කියන තත්ත්වය. මේ ඒ කියන්නේ මේවා විහිං හදා ගන්න රෝග තත්ත්වයන් බව අපිට පැහැදිලි වෙනවානේ මේ සාමාන්‍ය කෙනෙකුගේ ශ්වාසනාලිකාවක ඇතුළත මේ තියෙන්නේ දුම්පානය කරන කෙනෙකුගේ ඒ ආසාදනය වෙනකොට වෙන්නේ මොකක්ද කියලා. හරි. රෝග දෙක සඳහන් කරගත්තා. ඊට පස්සේ වෙනම ලියන්න පහලින් සිගරට් දුමෙහි ඇති කාබන් මොනොක්සයිඩ් ලියන්නේ CO කියලා නේද? කාබන් මොනොක්සයිඩ් රුධිරයේ හිමොග්ලෝබින් සමග සම්බන්ධ වී කාබොක්සි හිමොග්ලෝබින් සාදයි එහිදී ඔක්සිජන් පරිවහනය අඩාල වේ. ඊළඟට තව රසායනිකයක් තියෙනවා නිකොටින්. ඊළඟ කරුණ විදිහට ඒකත් සටහන් කරගන්න. නිකොටින් නම් රසායනිකය හෘද ස්පන්දනය සහ නිකොටින් නම් රසායනිකය හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය తాවකාලිකව වැඩි කරනවා. ඊළඟට සිගරට් දුම මේ අතුල් කරගන්නා සිගරට් දුම මගින් ශ්වාසනාල ඇතුළත පාක්ෂම විනාශ කරයි
ශ්වාසන ආයතන පක්ෂම විනාශ කරයි. පක්ෂම විනාශ කරයි. එමගින් බාහිර අංශු පෙනහළු තුලට ඇතුළු වේ. එතකොට දුම්පානයේ ක්‍රියාවලිය ඉතාම සරලව තමයි මේක ඇතුළු කරේ. ඒක බරපතල තත්ත්වයක් නැති කරන එකක්. ඒක තව වෙනස් බලපෑම් තියෙනවා. එතකොට එකක් තමයි මේකේ තියෙන දුම මගින් ඒකේ තියෙන කාබන් මොනොක්සයිඩ් මගින් ඔක්සිජන් පරිවහනය අඩාල කරනවා. එතකොට කාබොක්සිහිමොග්ලොබින් හදලා ඔක්සිහිමොග්ලොබින් හැදෙන්න ඕන එක කාබොක්සිහිමොග්ලොබින් හැදෙනවා. ඊට අමතරව නිකොටින් වලින් හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය වැඩි කරනවා තාවකාලිකව. ඊළඟ මේක ඇබ්බැහියක් ඇති කරන්න පුළුවන් මේකෙන්. ඊට අමතරව සිගරට් දුම මගින් අර ශ්වාසනාලයේ තියෙන පක්ෂම ජල අපිච්ඡදේ විනාශ වුනහම පක්ෂම නැති වුනහම අපිට බාහිරාංශ ආස්වාස වෙලා පෙනහළු තුරට ඒවා ගමන් කරන්න පුළුවන්. එතකොට මේ නිබන්ධනයේ වැඩ මෙතනින් අවසන් කරනවා. ඒකෙදී ඉතින් අද දවසේ පාඩම මෙතනින් අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. සැලසුම් කරගත්තු විදිහට අපිට ඒ කාලය යොදා ගන්න පුළුවන් වුණා. මේ සම්බන්ධයෙන් යම් අදහස් තිබෙනවා නම් ඒ වගේ පළ කරන්න. ලබන සතියේ අපි බහිස්රාවී ක්‍රියාවලිය සාකච්ඡා කිරීමට අර සුපුරුදු විදිහටම නිබන්ධනය ලබා ගන්න සෙනසුරාදා සහ සිකුරාදා දිවසට පැමිණෙන දරුවෝ සිකුරාදා දිනේ සවස් 3 සහ 5 අතර ඒ වගේම විදුලිත ආයතනයේ පන්ති සහභාගී වෙන දරුවෝ සෙනසුරාදා දිවස 9 සිට 12 දක්වා පන්ති ආරම්භ වීමට පෙර ඔබගේ පන්තිය කොටස් දෙකකට බෙදලා ඒ දැනුවත් කිරීම අපි කරනවා. ඒ සඳහා සූදානම් වෙන්න පුළුවන් තරම් අධ්‍යයන කටයුතු වල නිරත වෙන්න. මේ ශ්වසන ක්‍රියාවලිය දැන් මේ නිබන්ධනය ඔබ සඳහන් ලෙස භාවිතා කරන නිසා තවදුරටත් ඔබට කාලය ඉතිරි වෙලා තියෙනවා. ඔබට පුළුවන්කම තියෙනවා පෙළපත භාවිතා කරලා මේ පාඩමේ විෂය කරුණු ටික නැවත වරක් ඒකේ කියවලා බලන්න. මේ කොටසට මමනාත් අදාළ අභ්‍යාස ටික ඒ පෙළපතේ තියෙන ටික කරන්න. ඒ හරහා මේ ලබාගත් දැනුම තහවුරු කරගන්න. මේවා ඉදිරියට නැවත අපිට කරන්න වෙන්නේ මොනරීක්ෂණ අභ්‍යාසවලදී විතරක් කරන නිසා ඔබගේ දැනුම තහවුරු කරගන්න. ඉතින් අද දවසේ පාඩමට සම්බන්ධ වෙලා මෙතෙක් රැඳී සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම සහාය දැක්වූ තාක්ෂණික සහාය මට ලබා දුන්නු පසන්පුතාට සියලු දෙනාටම ස්තුතියි. එහෙමනම් අද දවසේ පාඩම මෙතනින් අවසන් කරමු. ආයුබෝවන්.